තෙරුවන් සරණයි තෙරුවන් සරණයි. දෙවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට කොහොමද? මෙහෙ ජයයි මේ හොඳයි. එහෙමනම් අහලත් සන්තෝෂ ස්වාමීන් වහන්සේ. වරදක් නැතුව ඉන්නවා. හොඳයි ස්වාමීන් වහන්සේ. නම් අපි දවසේ වැඩ කටයුතු ආරම්භ කිරීමට එහෙනම් අපි උපලියංග ස්වාමීන් වහන්සේට ආරාධනා කරන්න. එහෙම. සාදු සාදු සාදු. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් සහ ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අපි අද රැස් වී සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරයන්ගේ කමඨාන් ගැටළු වලට අවවාද ලබා ගැනීම සහ ධර්මදේශනා වැඩසටහනටයි. පුරුදු පරිදි මුලින්ම යොදාගෙන තිබෙන්නේ කමඨාන් ප්‍රශ්න සාකච්ඡාවයි. අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ කමඨහන් ගැටළු වලට අවවාද ලබා දෙන ලෙසයි. සාදු 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 සාදු. ස්වාමීන් වහන්සේ අපිට ලිඛිත ප්‍රශ්න එකක් ලැබිලා තිනවා. ඒට අමතරෙන් සතිපාසල ළමයෙක්ගේ එයා ඇවිල්ලා එයාගේ කමඨාන් වාර්තාව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ. මම පළවෙනි ලිඛිත ප්‍රශ්නෙන් ඔබ වහන්සේගෙන් පටන් ගන්නම්. සමාවෙන්න. ගරු ස්වාමීන් වහන්සේ. පර්යංකේ ආනාපාන සති භාවනාව. පර්යංකේ ආනාපාන සති භාවනාව කරගෙන යන විට ඇති වූ අත්දැකීමක් හේතුවෙන් සලායතන නිරෝධය භාවනා කරන යෝගාවචරයෙකු අත්දකින්නේ කෙසේද කියා ඔබ වහන්සේගෙන් වරක් විමසූ විට ඔබ වහන්සේ අවවාද කළේ භාවනා කර අත්දැකීමෙන්ම ඉගෙන ගන්න ලෙසය. එමෙන්ම ඔබ වහන්සේ උපදෙස් දුන්නේ 256 වෙනි භාවනා වැඩමුළුවේ කොට්ටිත සූත්‍ර දේශනා ශ්‍රවණය කිරීමටත් අගෝස්තු 2 වෙනිදා නිවෙනේ නිවීම දේශනයට සවන් දීමටත් කියාය. එමෙන්ම ධර්ම ශ්‍රවණයෙන් පසු භාවනා කරන විට ලැබූ අත්දැකීම් ඉදිරිපත් කරන ලෙසත් වැටහෙන්නේ කොහොමද කියලා ඊළඟ දවසට පොඩි කටයුත්තක් බඳින්න කියලා ඔබ වහන්සේගෙන් උපදෙස් ලැබුණා. භාවනාවට එළඹෙන විටම හුස්ම නොදැනී ඇත. ඉන්පසු හිස් අවකාශය දෙස නිසලව බලා සිටිය හැක. ඉඳහිට සිතුවිල්ලක් හුස්ම රැල්ලක් පැමිණ නැති වී යන දෙස උපේක්ෂාවෙන් බලා සිටීමට පුළුවන්ය. භාවනාව 100% තම පාලනයට යටත් නොවන බව નિરાයාසයෙන් සිදුවන බව තේරේ. නමුත් එසේ සිටින විට දෑත්වල පස්සද්ධි ආකාරයේ සුළු චලනයක මතකයක් පවතී. ස්වල්ප වේලාවක් එලෙස සිටින විට ක්‍රමයෙන් සියලු විතර්ක ක්ෂය වී යනු පෙනේ. අවසාන භාගයේ වන විට නිර්ප්‍රපංචිත තත්වයක් අත්දකින ලදී. ඉන්පසු භාවනාව નિરાයාසයෙන් අවදි වූ විට කය වේදනා සිතුවිලි නොදැනෙන නිින්දක් නොවන නිර්වින්දිත වූවක් වැනි තත්වයක් අවදි වූ බව තේරේ. තත්වෙන් අවදි වූ බව තේරේ. ඉන්පසු දෙනෙත් පියා භාවනා කිරීමට උත්සාහ කළත් එයට සිත ඉඩ නොදේ. නිර්වින්දිත තත්ත්වයේ කොපමණ වේලාවක් සිටියාදැයි නොදැනි. ඒකෙන් අවදි වුණාම උද්දාමයක් විමහත් සැහැල්ලුවත් අත්විඳිය හැක. දිනපතාම භාවනා කරන විට මෙම අත්දැකීම් ලැබෙන නිසා සහ ධර්මදේශනා වලට සවන් දුන් පසු තත්ත්වයේ තේරුම් ගිය නිසා ඇඟිලි නොගසා සිටීමට ගත හැකි විය. එමෙන්ම මෙම තත්ත්වයේ පිළිබඳ තිබූ විචිකිච්ඡාවද පහව ගිය. මෙම භාවනා ප්‍රතිඵල ලෙස සාමාන්‍ය ජීවිතයේදී ඇතිවන සැලීම් සහ කිපීම් ක්‍රමෙන් විරංජනය වන ආකාරය, ඇලීම් ගැටීම් ලිහිල් වන ආකාරයත් අත්විඳින්න. එමෙන්ම යම් සිදුවීම් වලට පසු ප්‍රපංච ගලා යන විදිහ සතියෙන් පෙන්වා දේ. විට ප්‍රපංචය නවතා ගත හැකියි. ඔබ වහන්සේ නිර්දේශ කළ පරිදි මෙම අත්දැකීම බෙදා ගැනීම යහපත් බව තේරුණා. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේටත් සියලු දෙනාටත් තෙරුවන් සරණයි. ඔබ වහන්සේට පින් අනුමෝදන් වේවා. හොඳයි නිකන් වාර්තාකරණයේ තියෙන නිකන් රිසර්ච් එක report කරන්න වගේ. නමුත් කමඨාන් සුද්ධ කිරීමක් වෙන්නේ නැහැ. අනිත් එක භාවනාව පටන් අරගන්නේ ওই පළවෙනි සැරේ විවේකයට ගිහලා නැගිට්ටට පස්සේ. ඊට පස්සේ නැගිටලා ගියොත් හැයනද එහෙනම් ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ නැගිටලා ගියොත් තාම බාගෙට තැම්බිලා තියෙන්නේ allele. ඒ නිසා විවේක වෙන්න අරින්න ආයෙ නැගිටිනාට පස්සේ මෙහෙම අමාරු වුණා නැගිටින්න ආයෙ ඉඳගෙන ඉන්න බැරි වෙනවා ඉඳුරන් කලබල වෙනවා
ඒ කතාව ලොක්කෝම මේ ජවනිකාවේ ඊගාවෙකට තියෙන ආරාධනාවක් විතරයි. ඒ නිසා ඔය භාවනා පටන් ගන්න හදන්නේ වාර්තාවේ පේන්න තියෙන අවංකභාවයත් උනන්දුවත් කීපතරතුරුත් අහුම්කම් දෙන ගතියක් තියෙනවා. නමුත් යෝගාවචරයක් වෙන්නේ කියලා කියන්න පුළුවන්. ඒකල report කරන්න පුරුදු කරන්න short and sweet. අපි යනවා ඊගාවෙකට. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් ඊගාව ප්‍රශ්නේ අපි සත්පාසල ළමයිගේ භාවනා කමටහනක් ඔබ වහන්සේ ඉදිරිපත් කරන එක හොඳයි කියලා අපිට හිතුණා. එයාටත් එන්කරේජ්මන්ට් එකකට අපිට ආගෙන ඉන්න කට්ටියත් හොඳක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ ඉදිරිපත්. එහෙනම් Dulansa, do you hear us? Dulansa, can you hear us? Your mic is sorry. Give me one second. Now you can unmute your mic, Dulansa. Yeah, I can hear you. Avsarai Swamin Vansa. My question is is it possible that your brain can trick you into thinking things that aren't true? So for example, when a thought comes to your mind, is it possible that your brain can trick you into thinking that it's a sound? That I get difficulty to understand your pronunciation. I ask the Nirosha's translation in my Indian English. Nirosh. So she asked if it is possible for her to do two things at the same time. If I'm not mistaken, Dulansa, correct me if I'm wrong as well. Thinking and thinking two things at the same time. Is that correct, Dulansa? I was thinking like your brain tricks you into thinking something else. That means that can thinking and other physical work or any other mindful work can go simultaneously. Am I correct? Yeah. Yeah, that is the way. Mindfulness at the beginning, we do one thing at a time and that done well. You try to do one thing. And while it is mastering, you can see a lot of peripheral things are there. Not only thinking, pains may be there, sounds may be there, but still you can drive without knocking each other. And later you can understand while you are continuing your first job. For example, driving maybe, you can see the windscreen and drive, and you can occasionally look at from the side views, side mirrors, back mirrors, and still your main focus is with the windscreen. And after a while, once you become very familiarized with the driving and the road and the people, very little investment you need for the driving as such, because your diversification happen. So enormous diversification, no limits. So ultimately you can be a normal person, but everything is been bookkeeping, everything is under the light of mindfulness, and maybe little slowering of your thing because you wish to entertain it, not to just to do it for the sake of doing like a duty. Entertaining and mindfulness and maybe little silent. That's why we call SMS. So your age is very good. Try. First start with your territory, your main job, your main primary object. Once that is established, less like a cascading water from the above field to the down, it is inherent character. It is endowment of the human mind. First you have to establish your place. And then let the mind to spread like a ink drop. When you give a fountain pen on a blotting paper, first get a drop and slowly it is increasing. Have you ever experienced? Fountain pen or brush with the pen, you drop, you just keep it on the blotting paper and you see how it is spreading. This is called ink drop system. So this is a warfare. And in mindful people, we are also fighting with the army of defilements. That's the way we are gaining the ground and slowly spreading. Hope I answered. Thank you. Welcome. Do you have the report that you explained in the last Satipasala session about how you dealt with the mindfulness in a difficult situation? If you have that, you can read that as well. Yeah, I think I found it. Should I read it? Yes. Okay. You can pronounce it like a little slower. No problem. Nirosha will do the translation. Okay.
A few days after the Satipasala session, I again felt like I was going through a lot of stress. This problem was not allowing me to complete the other things that I wanted to do in the day. The problem that I was worried about was that I was going to have a test the next day. This stressed me out because I kept thinking that I wouldn't be able to do it well. This test was also a history test, meaning that there was much more to memorize. While I was trying to study for this test, I couldn't keep my mind straight. It seems like it wasn't doing what I wanted it to do. So I took a moment and practiced breathing mindfully in my chair. As I inhaled, I felt the cold air coming through my nose. I also felt my body going up as I inhaled. Then as I exhaled through my mouth, I could feel a dry sensation in my mouth, as well as the warm air coming out of my mouth. After repeating this a few times, I decided to open my eyes and everything seemed much more peaceful. I suddenly realized that there was no reason for me to be really stressed and that it was just my mind finding all the negative thoughts. I then took my notes and studied the best I could possibly do. Then the next day, right before we had the test, all of these negative thoughts came back to me. I felt that everything that I had studied the day before was gone. I wasn't sure what to do at first, but then I suddenly remembered something we had discussed during the Satipasala session. I remembered how the sound of silence can be very beneficial. So at my desk, I fixed my posture to be in a comfortable position. Then, keeping my eyes open this time, I used my breath to focus at first. I noticed how my stomach went inwards as I inhaled and outwards as I exhaled. I also noticed how inhaling made less noise compared to exhaling through my mouth. As well as that, I felt a cold breeze passing by me. This made me shiver for a second and almost lost my focus. But then I was able to bring my mind back to the present moment. However, because my eyes are open, my mind went to the other things that were happening in the classroom. I could see people in my class talking to each other. I also could hear these disturbing noises outside of the classroom and inside of the classroom. Then I saw a bee fly in our classroom, and this really disturbed me. I personally do not like bees, so knowing that there was one in our classroom, I wasn't able to keep my mind straight. As well as that, the bee was making me more stressed. Then I realized what I really wanted to focus on was the sound of silence. So instead of getting rid of these different things in my classroom, I decided to accept all of these different things that seemed like disturbances. I started by realizing that bees are just the way they are. This sort of allowed me to reduce my fear of bees. Then, focusing on my breath, I was able to block out the noises in the classroom and out of the classroom without getting rid of them. Then all of a sudden I felt this unusual sensation. Everything seemed much different and peaceful. I realized that I was able to find the sound of silence. I could also feel everything that I studied coming back to me. Then once we were about to start the test, I remembered to use the sound of silence. As I was doing the test, there were many people talking. Normally, I would feel very disturbed, but on this day, I was able to find the quietness under all of these sounds. Then a few days later, I was given my history test back, and I had gotten 100% on my test. This made me realize how being able to find the sound of silence under every other noise can be very beneficial when it comes to your education. Overall, comedy could end. At the beginning, you explain, even if you go to Satipasala sessions and kind of thing, the stress is there. So that is the way you are learning the beginning, the middle, and the end of the stress. Each time stress comes, be understood, it is weaning off. Stress is reducing. Only it is reducing when you are face to face with it. But still, if you are worrying, you are not mindful. You are a fool. And if I happily face to face with the stress and see, the stress is not a big thing to come and hit you. It's just like a mist. And Muji, as a Caribbean person, he says, stress can't live without your mind. But your mind can live without the stress. That means you are ready to be with the stress. So once you understood, it is not a big demon, it's a mind-made one. So therefore just let the stress to come. And whenever the mindfulness scene sets in, Gurdjieff, one of the Russian fellow, he says, first and foremost sign of the mindfulness is irritation. Whenever you become mindful, you feel irritated. Your senses are very dynamic, very open, and you are very diligent. You are very vigilant. So that irritation is a good sign.
that I am very vigilant, I am very diligent. But some people take it in a negative way. They are talking negative. But some other people who taken this in a corrected position, they talk in a very hilarious idea. Yes, stress came, but I was it with it. And ultimately, still mind can see the sound of silence. All the kind of thing. So the Buddha says that the younger the age, you understand this, more benefits you can get. And it is beneficial to the society, the family, and the rest. So therefore, keep on practicing this and associate stressful people for a test. And just see how much they appreciate in their frustration, the tension. They are talking about the stress. But they never confront it with. If you confront, stress is not something come and hit you like a club. It is just a mist. You can go through it. By going only you understand the life. So it's a good report. And hopefully you will be a shock absorber in a vehicle. Call your family. Call your classroom. You can understand. You can take the shock. And without emitting anything, you can absorb it. Because you can feel the stress. Good example for our mindfulness. Thank you. Thank you. එහෙමනම් අපි ලිඛිත ප්‍රශ්න ප්‍රමාණය තියෙන ස්වාමීන් වහන්සේ. එහෙමනම් අපි සභාවට ඉදිරිපත් කරනවා. කාටරි ප්‍රශ්නයක් තියෙනවා නම් අත උසලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. මම හිතන්නේ චමිල මහත්මිය හරි වෙන්න ඕනේ සතිපාසල නිව් සවුත් වේල්ස් වලින්. සමාජ නිරෝෂ් මම රාජිකා කතා කරන්න මෙල්බර්න් වලින් වැරදි දුන්නේ මම අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට මේ මාස්ටර් ට්‍රේනර් ප්‍රෝග්‍රෑම් එක කරනකොට ඇති වෙච්ච ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න අවසරයිද? මට මතක විදිහට මේක ඉදිරිපත් මේ ප්‍රශ්නේ මට මේ මගේ ගෲප් එකේ කෙනෙක්ගෙන් ඉදිරිපත් වුණේ 3 වෙනි නැත්නම් 4 වෙනි වැඩසටහන අවසානයේදී. ඒකෙදී ඒ කෙනා ඉදිරිපත් කරපු ප්‍රශ්නය තමයි 3 වෙනි සහ 4 වෙනි වැඩසටහන් දෙකේම මේ දරුවන්ගේ කියන්නේ සත්‍ය වැඩි වීම තුළින් දරුවන්ගේ නිර්මාණශීලීත්වය වැඩි වෙනවා කියලා මේ ඒකේ කතා කරනවා. එතකොට මේ නිර්මාණශීලීත්වය වැඩි වෙලා නිර්මාණ කරනකොට සංස්කාර වැඩි වෙලා අපිට නිවනට යන්න බාධාවක් වෙනවා කියන එක තමයි ඒ කෙනා ඉදිරිපත් කරපු ගැටලුව. මට ඉදිරිපත් කරන අවසරයි මම කියපු උත්තරේ හරිද වැරදිද දන්නේ නැහැ. ඒක මට ඔබ වහන්සේට ඉදිරිපත් කළා ඒක සුද්ධ කර ගන්න ඕනේ මගේ වැරද්දක් තියෙනවා නම් ඒක මම මේ සභාවේ වෙලාවෙ ඒක ඉදිරිපත් කරන්න හිතුවේ. මුලින්ම ඇත්තටම මට හිතුනේ අපි දැන් ඇත්තටම සති මාත්‍රය දරුවන්ට උගන්වන නිසා ඒක මේ අපි නිවනක්ම අරමුණු කරගෙන නෙවෙයි අපි හැම ජාතියකම ආගමකට දරුවන්ට කියලා දෙන නිසා නිවන කියන එකට අපි මේ ගැන හිතන්නේ නැතුව මේක කියලා දුන්නා වුණත් මම මේ පුද්ගලයාට කිව්ව කාරණා දෙකක්. එකක් මට තේරෙන විදිහට මේ මාර්ගය අපි ඉස්සරහට යනකොට මේ සංස්කාර අපිට නැති කරනවා නෙවෙයි සංස්කාර හැලිලා යන නැත්නම් නැති වෙනවා කියලා තමයි මට හිතෙන්නේ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ විදිහට මම කිව්ව ඇත්තටම සංස්කාර නැති කරන්න ගියොත් ඒකත් අපි හිතලා කරන දෙයක් නිසා ඒකත් සංස්කාරයක්. ඒක නිසා අපිට එහෙම හිතලා අයින් කරොත් ඒකත් සංස්කාරයක් වෙන නිසා එහෙම අයින් කරන්න බෑ කියලා තමයි මට හිතෙන්නේ. ඊට පස්සේ ওই දෙක කියලා මම තව උදාහරණයක් දුන්නා. ඇත්තටම මමත් මේ ප්‍රශ්නේ ඔබ වහන්සේගෙන් දෙතුන් පාරක් අහලා තිබුණා. මට මතක විදිහට අර රූරස් යන්දිනාලේ සින්දු ලියන කාලේ මට ওই ප්‍රශ්නේ ආව නිතරම සින්දුමයි ඇහෙන්නේ සින්දුමයි හිතට එන්නේ. එතකොට අර භාවනාවත් පොඩ්ඩක් සක්මන් සහ පරයන්කත් පොඩ්ඩක් එහෙම වුණා. අර තියෙන හිතේ තියෙන ස්වභාවයත් එක විසිරුණු ස්වභාවයක් ඒවත් එක්ක කොහොමද මේ ගමන ඉස්සරහට යන්නේ කිව්වම ඔබ වහන්සේ කිව්වා මට ඕකත් එක යෝගයක් ඕකත් ඇවිල්ලා නැති වෙලා යනවා මේ ඒ දෙකටම සාදර වෙන්න ඕනේ ගඟක කොටයක් ගඟක ගහගෙන යනකොට දෙපැත්තේ වැදෙනකොට තමයි ඒක ලස්සන තියෙන්නේ කියලා මොකද අනිහෙම උදාහරණයක් තමයි වහන්සේ මට ඒක පැහැදිලි කරේ. ඉතින් ඇත්තටම මම ඒ කාලේ දැන් මේ පහුගිය කාලේ දිහා බලන් හිටියම මට තියෙන එක කාලයකදී මගේ නිර්මාණශීලීත්වය හරි වැඩි මම ලියන ඒවා හරි ෂාප් තව කාලයකදී මුකුත්ම ලියවෙන්නේ නැහැ. ඉතින් මම ගොඩක් වෙලාවට උත්සාහ කරේ ඒ නිර්මාණශීලීත්වය වැඩි වුණත් ඒක නැති වුණත් ඒ එන දෙයට සාදර වෙලා නිර්මාණශීලීත්වය ආවත් මොනවා හරි ලියනවා. ඒක ගැනත් ලොකු
බලාපොරොත්තුවක් හරි සතුටක් හරි නැති වුණා කියලාත් ලොකු කලකිරීමක් එහෙමත් නැති විදිහට එන ඕන දෙයකට සාදර වෙන්න තමයි මම උත්සාහ කරේ. මට මම කියපු උත්තරේ හරිද කියන එක ඔබ වහන්සේට කියලා පැහැදිලි කරගන්න ඕන ස්වාමීන් වහන්සේ. ඒක තමයි මගේ ගැටලුව. එතකොට නිර්මාණශීලීත්වයේ මතු වෙන එක හොඳයි. මතු කරගන්න හැදුවොත් සංස්කාරය සැරයි. ඒ නිසා අපි සංස්කාරය පුංචි සංස්කාරකින් ප්‍රතිස්ථාපනය කරගෙන යනවා. එතකොට මොන අපේ කාව්‍යත්වය, නිර්මාණශීලීත්වය, ප්‍රගතිශීලීත්වය ඕනම දෙයක් මතු වෙන එක බාරගත්තොත් ඒ වෙනුවට අපි අමෝරාවෙන් මත කරගන්න හදන නැති දේවල් කියන ගොරෝසු සංස්කාරයින් වෙනවා. ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගය සංස්කාරය. ඒකෙන් කරන්නේ අනිකුත් ගොරෝසු සංස්කාර අයින් කරන එකයි. ඒ නිසා වාංගුවට ගන්න එක අපි කාර් එකක් යට වෙච්චාම ඒ කොට ගන්න ගලකට වාංගු කරනවා, ලී කොටයකට තියලා වාංගු කරනවා. ඒක පොඩ්ඩක් හයි කරලා තියාගෙන ඉන්න. ඒක නටන්න බෑ. ඒක අයින් කරුවාට පස්සේ කාර්යය ගොඩ ගත්තාට පස්සේ ඔය ගොඩ ගන්න හේතු වෙච්ච සංස්කාරය අවශ්‍ය වෙන්නේ නැහැ නේ. ඒක කාර් එකේ දාගෙන යන්න ඕනේ නැහැ ටිකේ. ඉතින් වගේ මේ ගමනේ යනකොට ගොඩාක් අපිට දේවල් හම්බ වෙනවා. ඒ දේවල් සමහර දේවල් අපේ ආචාර ධර්ම වලට ගැලපෙන්නේ නැහැ. සමහර දේවල් ගැලපෙනවා. ඉතින් ඒ වෙලාවේදී අපිට කායිමත් අහන්න බෑ. මොකද අපිට තේරෙන්න ඕනේ අයින් වෙන කෙලෙසි වැඩි, අල්ලන කෙලෙසි අඩුයි කියලා. කෙලෙස් නාල්ලම ඉඳ හදන එක තියෙනවා කේවල පරිශුද්ධතාවය කියලා. ඒක කවදාකවත් වෙන්නේ නැහැ. එතකොට එයා මේ අයිඩියොලොජිස්ට් කෙනෙක් වෙනවා. කවදාකවත් වැඩක් කරන්නේ නැහැ. මොකද මේ සාපේක්ෂතාවයට ලොකු කෙලෙසි අයින් කරලා පොඩි කෙලෙසි ගන්නවා කියන එක පරණ ලියනයක් අයින් කරන්න බුදුරජාණන්සේ සඳහන් කර තිනවා. හයිය ලියනයක් තියලා ගහපුවාම පරණේ ගලවලා යනවා. අර තිබුණ තැන අලුත් ලියනේ ගිහලා හිර වෙනවා. ඒ වගේ තමයි කෙලෙස් අයින් කරන්නේ. ඒ නිසා කල්පනාවෙන් ඕක කරන්න බෑ. කරගෙන යනකොට පැමිණි දුක් පැමිණායි කියලා එන නිර්මාණශීලීත්වය හෝ එන විවේකයේ හෝ එන ඕනම දෙයක් ස්වභාව ධර්මයේ මතුවෙන ඕනම දෙයක් ප්‍රශ්නයක් නෙවෙයි. භාවනාදී මතුවෙන කිසිම දෙයක් ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ප්‍රශ්නයක් වෙන්නේ කල්පනා කරලා. කායික වේදනාවක් ඒ ගැන කල්පනා කරන එක දෝමනස්ය දුක්ඛ කායික දුකක් ඒ ගැන කල්පනා කරන දෝමනස්යෙන් තමයි අපි මැරලා යන්නේ. දුක කාගෙන ඉන්න පුළුවන්. ඒ නිසා මේ අට්ටක්ක වැල කාට ගන්න ගෙඩි වැලට බරක් වෙන්න විදියක් නැහැ. එහෙමනම් ඒ ඔය කියන නිර්මාණශීලීත්වය ඔය කියන දේවල් કૃතිම වෙන්න ඕනේ. නිත අනිවාර්යයෙන්ම එනවා. එන දේවල් අලංකාරයක් මිස ඒක එන්ඩවුමන්ට් එකක්. සුභාශිංසනයක් මිස මනින්න කියන දෙයක් නෑ. මේක මගේ නෙවෙයිනේ. ඒ යන පාරේ යනකොට හම්බෙච්ච දෙයක්. ඉතින් ඒ කෙලියට ඒ දක්ෂතාවයට මං විතර දක්ෂ කෙනෙක් මුළු ලෝකෙම තුන් ලෝකෙම මං දකින්නේ නෑ. ඒ තරම මට හම්බෙච්ච හැම පුංචි දෙයකම මම වැඩ අරන් තිනවා. ඒ හම්බෙන දේවල් මං කුලමල ભેද බලන්න යන්නේ. ගත්ත වැඩේ ගත්තා. එතනම දැම්ම ගියා. ඒකේ වැඩේ වෙලා. ඒක ගන්නකොට එච්චර මේක පිරිසුදුකමක් නැති වෙන්න පුළුවන්. ඒ ගන්නේ ඊට වැඩි ලොකු වැඩකට අයින් කරා. ඒ නිසා මම හැම වෙලාවෙම කඩයනයක් අඩයක් සාක්කුවේ දාගෙන යන්නේ නැහැ. තියෙන කඩේනේ ගත්ත තියෙන අඩේට ගත්ත වැඩේ ගත්ත ගියා. ඒකට කියන්නේ ඉම්ප්‍රොම්ප්ටු එහෙම නැත්නම් ඉම්ප්‍රොවයිසේෂන් කියලා. ඒක තමයි ස්කවුටින් කියන්නේ. ඒ නිසා ඔය පැමිණෙන නිර්මාණශීලීත්වයත් ඔය හිතා නිර්මාණික සිගරට් බිබී ගංජා ගහ කරන නිර්මාණයට වඩා කොච්චර හොඳද අපි යනකොට අපිට මේ මතුවෙන දේ. ඒක කවදාකවත් ප්‍රශ්නයක් වෙන්නේ නැති එක තමයි ඒකේ මූලිකම ලක්ෂණය. ඒ නිසා දීලා තියෙන උත්තර හුඟක් හොඳයි. නමුත් තව ඉස්සර රිෆයින් වෙන්න ඕන. ඒ රිෆයින් වෙන්න අපිට තේරෙන මොකක්වත් නැහැ. මේකට තියෙන විශ්වාසය විතරයි අවසානයේ අපිට ඉතුරු වෙන්නේ. විශ්වාසය නැති වෙනකොට අරයට උත්තර බඳින්න ඕනේ, මෙහාට උත්තර බඳින්න ඕනේ. හිත ඇවිල්ලා ප්‍රශ්න අහනවා. ගෙදර ගෑණි ඇවිල්ලා ප්‍රශ්න අහනවා. අපි කාටවත් උත්තර බැඳිලා නැහැ. මොනම හේතුවක් නැවත් බැඳිලා නැහැ. බඳිනවා නම් බඳින්නේ අර මනුස්සයාට අර බබා අඬනකොට සූප්පුවකට දෙන්නා වගේ එකක් මිසක් ඔය රීසනින් කියලා ඔය සබ්ජෙක්ට් එකක් කරා අපි පෝස්ට් ග්‍රැජුවේට් ඉන්ස්ටිටියුට් එකේදී රීසනින් කියලා කියන්නේ ලේසියටත් පාසුවටත් දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්නම් හදලා කියනවා. බඩ බැරි දෙයක් කරන්න. මටද ස්වාමීන් වහන්සේ? නැත්නම් තොට නැත්නම් මටද? ඉතින් සායනස මම හදලා තමයි අර කිව්වේ. ඉතින් අර ඒක තමයි කියන්නේ. හදලා කියපිය. ආයේ ඕකේ හරි වැරදි බලන දෙයක් තියෙනයි බං. ඔය මිනිස්සු කරන්නේ කොනවාරි අපහපා ඔය රොමාන්ටික් වගේ ඔය වමාරා කෑමක් නේ කරන්නේ. අපිට වමාරා කන්න දෙයක් නැහැ. මේ වැඩි වෙච්චාන් තව වැඩක් තියෙනවා. ඒ වැඩි වෙච්චාන් තව වැඩක් තියෙනවා.
අහුවෙන දෙකන හැරුණු ගස උඩු අසා කිව්වා ගියා. සාර්ථකයි. ඒ විශ්වාසයේ ආපු දවසේ ඉඳලා ඕනම දෙයක් සාර්ථකයි. වැරදුනත් සාර්ථකයි. මොකද ඊට පස්සේ අර අහල පාරින්න කට්ටිය වැරදි හදලා දෙනවා අපිට. ආටි පුදුම වැඩක්. අපි වැරදි කරත් නෑ වෙන්න බෑනේ. ඒ කඩුවෙලින් ඉඳදී මං අර කොල්ලන්ට ගහනවා. කොල්ලන්ට ගහන ළඟ ඉන්න එක කෑම නේද සාංශි ගුටිය නෑනේ මචං හදන්නනේ ගහන්නේ කියන කොල්ල. ඒ ගුටි ගාව එක කියන්නේ. සාංශි ගහන්නේ අපිට හදන්නනේ කියලා. ඉතින් මම ගහන්නේ චාරයක් නැතුව. උම්ම හේතු හොයා ගන්නවා. නෑ ස්වාමීන් වහන්සේ වෙන අරකට ගහනවා නෙවෙයිනේ කියලා. මම ගහන්න ගියා මොකෙන් ගහනවද කියලා මට මතක නෑ. කොහේ වදිනවද කියලා මතකත් නෑ. කොල්ලගේ සයිස් එක මතකත් නෑ. උඹලටත් එහෙම තමයි කරලා උඹලා ඔය හදාලා ගත්තේ. දැන් උඹලට මතක නෑ මේ අර පොඩි කාලේ කරපු නරක වැඩ. නෑ එහෙම අමතක නෑ සානහස මතකයි මටත් මතක නෑ අමතක නෑ. අපේ අම්මටත් අමතක නෑ. එච්චරයි බං ජීවිතේ සුන්දරත්වය කියලා කියන්නේ නැත්නම් කතාවද බලලා ළමයි හම්බෙන එක නෙමෙයි. ඔය කරන දේ සන්තෝෂෙන් කරපියව. එහෙමයි සානහස. හරි එච්චරයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. එහෙනම් අපි ප්‍රථම පැය අවසන් කාලයට ඇවිල්ලා තියෙන්නේ. අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට. හොඳයි. වහන්සේට වන්දනා කරන්න අවසරයි. හොඳයි. ඕකාස වන්දාමි බන්ති සුවපත් වෙත්වා. මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං සාදු අනුමෝදාමි. සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු අනුමෝදි තබ්බං. සාදු අනුමෝදාමි. ద్వාරත් ඕකාස ద్వාරත්‍රේන කතං සබ්බං අච්චයං කමතමේ බන්ති කමාමි කමිතබ්බං. ඕකාස කමාමි බන්ති සුවපත් වෙත්වා. ဒုတိယံ පි ඕකාස වන්දාමි බන්ති සුවපත් වෙත්වා. තතියම්පි ඕකාස වන්දාමි බන්ති අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමං. සුවපත් වෙත්තා. හොඳයි මම මයික් එක බාර දෙන අපේ කුසල ස්වාමීන් වහන්සේට. වන්සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි එහෙනම් අපි පටන් ගමු. සාදු අවසරයි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට ආරාධනා කරන්න. ගෞරවනීය ධම්මකුසල ස්වාමින් වහන්සේගෙන් අවසරයි. අද දින දවසේ ධම්ම දේශනාව පවත්වන මෙන් ඔබ වහන්සේගේ දෙපා නැමද මම ගෞරවයෙන් ආරාධනා කර සිටිමි. සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි මේ සම්බන්ධ වෙලා ඉන්න පිරිසට මතක ඇති අපි යම් කිසි සූත්‍ර දේශනාවක් ඔස්සේ පහුගිය වාර කිහිපයක් පැහැදිලි කිරීමක් කරගත්තා. එතකොට ටිකක් අමාරුවෙන් හිමිහිට තමයි ඒ ගමන ගියේ. නමුත් දැන් ඒ අමාරුවෙන් හිමිහිට යන්තම් ගිය ගමන මේ සූත්‍රයේ හොඳ ලස්සන හරියකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ඉදිරි දවස් කිහිපයක් තුල අපිට ඒ හරිය පැහැදිලි කරගන්න පුළුවන්. ඉතින් අපි අදත් බලමු යම් කිසි අමුතු විදිහේ කතාවක් කියවෙන කොටසක් මේ සූත්‍ර දේශනාවේ අපිට එළඹිලා තියෙනවා. අර මජ්ක්‍ධිම නිකායේ ගටිකාර සූත්‍රය කියන සූත්‍රය ඔස්සේ තමයි අපි පැහැදිලි කරගෙන ගියේ. එතකොට ඒකේ දැන් යම් කිසි සිදුවීම් ජාලයක් අර විදිහට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගෙනහැර දක්වනවා. එතකොට මේ ගෙනහැර දක්වන සිදුවීම් ටික හරි අමුතුයි. සාමාන්‍යයෙන් දැන් අපේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ විස්තර සූත්‍ර දේශනාවල මෙවැනි කතාවක්
අහන්න මට නම් ලැබිලා නැහැ තාම. එතකොට මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කතන්දරයක් තමයි මේ කියන්නේ. එතකොට මේ සිදුවීම් ටික හරි අමුතුයි. සාමාන්‍ය මුනිවරයෙක්ගේ ස්වභාවය පෙන්වන විදිහේ සිදුවීම් ටිකක් තමයි මෙතන පෙනෙන්න තියෙන්නේ. ඒ වගේම කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අමුතු විදිහක විවේකයෙන් ගත කරපු කෙනෙක් බවත් පේනවා මෙන්න මේ කතා කීපේ අහලා බලනකොට. ඉතින් අපි බලමු මෙන්න මේ කියන ස්වභාවයේ කොහොමද අපේ ජීවිතවලටත් ලං කරගන්න පුළුවන්. ඊළඟ මේ කියන සිදුවීම් ටික මොනවද කියලා පොඩ්ඩක් පැහැදිලි කරගන්න අපි යම්කිසි වෙලාවක් අරගමු. ඉතින් මේ සඳහන් කරපු කතාවේදී අපි අහලා තියෙනවා මෙන්න මේ ගටිකාර කියන මේ තැනැත්තා අන්න ගිහි උපාසකෙක් විදියට අග්‍ර උපස්ථානයක් කරපු කෙනෙක් මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට. එතකොට මේ පුද්ගලයාගේ ස්වභාවය ගැන තියෙනවා අන්න මේ අන්ධ දෙමව්පියෝ පෝෂණය කරමින් මේ විදියට බුදුන්ට උපස්ථාන කරමින් යම් කිසි වෘත්තියක් නියැලෙමින් ඔන්න විදිහට කටයුතු කරපු කෙනෙක්. එතකොට මේ කෙනා පිළිබඳ සිදුවීම් කිහිපයක් තමයි මෙන්න මේ බුදුරජාණන් වහන්සේ ඒකත් කියන්නේ අර කිකී කියන රජතුමාට තමයි මේ විස්තරය කියලා දෙන්නේ. එතකොට ඒකේ සඳහන් වෙනවා මේ මම දවසක් මෙන්න මේ පාත්‍ර සිවුරු අරගෙන මේ විදියට උදේ වරුවක පිටත් වෙලා ගියා මේ ගටිකාර උපස්ථායකයාගේ ගෙදෙට්ට ගියාම මේ තැනත්තා පේන නැහැ. ඉතින් අන්ධ දෙමාපියෝ දෙන්න ඉන්නවා. ඊට පස්සේ මම විමසා සිටියා කෝ මේ භග්ගව කියලා මෙන්න මේ දෙමාපියන්ගෙන් විමසලා සිටියා කියලා මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කියනවා. එතකොට භග්ගව කියලා තමයි ආමන්ත්‍රණය කළා තියෙන්නේ. යම් කිසි අපි හිතමුකෝ නික්නේම් එකක් වෙන්නේ නැති. ඉතින් කොහොම හරි මෙහෙම ඇහුවාම මේ දෙමාපියෝ දෙන්න කියනවා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ උපස්ථායකයා මේ ගෙදරින් බැහැර ගිහිල්ලා ඉන්නේ. ඒ තැනත්තා මේ වෙලාවේ ගෙදර නැහැ. අන්න හැලියේ බත් තියනවා. ඊට පස්සේ ව්‍යංජන තියනවා වාජනවල බෙදාගෙන වළඳන සේක්වා. කියලා මේ අන්ධ දෙමව්පියෝ දෙන්න බුදුරජාණන් වහන්සේට යම්කිසි ප්‍රකාශයක් කරනවා. ඉතින් මෙහෙම ප්‍රකාශ කරාම කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මම ඉතින් කුස්සියට ගිහිල්ලා අන්න හැලියෙන් බත් බෙදාගෙන ඊට පස්සේ වාජන වලින් ව්‍යංජන බෙදාගෙන වළඳලා පිටත් වෙලා ආවා කියලා ඔන්න එක සිදුවීමක් සඳහන් කරනවා. ඊට පස්සේ දැන් මෙහෙම සිදුවීමක් වුණාට පස්සේ අපි හිතමු වෙලාවකට පස්සේ ඔන්න භග්ගව මේ ගටිකාර ගෙදර එනවා. ඇවිල්ලා අහනවා අන්ධ දෙමාපියන්ගෙන් කවුද මේ වාජන උස්සලා තියෙන්නේ? කවුද මේ බත් බෙදාගෙන මේ වාජන උස්සලා තියෙන්නේ කියලා විමසා සිටිනවා. එතකොට කියනවා මෙන්න මේ බුදුරජාණන් වහන්සේ ආවා ඔබ හොයාගෙන. ඉතින් මේ විදිහට අපි ප්‍රකාශ කරා. එතකොට මේ විදිහට බෙදාගෙන වළඳලා වැඩියා කියලා. ඊට පස්සේ එහෙම කිව්වහම මේ ගටිකාර උපස්ථායකතෙම කියනවා ඒකාන්තයෙන්ම මට ලාභයක් තමයි ලැබිලා තියෙන්නේ. ඒකාන්තයෙන්ම මම යහපතක් ලබන ලදී. මොකද්ද ඒකට හේතුව මේ බුදුරජාණන් වහන්සේට මාව මෙපමණකට විශ්වාසයි. මෙච්චර විශ්වාසයක් මා කෙරෙහි තියෙනවා. ඒකයි මේ කුස්සියටම ඇවිල්ලා බත් බෙදාගෙන කාලා බීලා ගිහිල්ලා තියෙන්නේ කියලා ඔන්න ඉතින් හිතට සතුටක් ප්‍රසාදයක් ඇති කරගන්නවා. ඉතින් කියනවා මේ ඇතිවෙච්ච සතුට අර දෙමව්පියෝ දෙන්නට දවස් 7ක් පුරාවට හිතේ අමුතු ප්‍රමෝදයක් සතුටක් ඇති වෙන්න හේතු වුණා. ඒ වගේම මේ භග්ගවට මේ උපස්ථායකයට අන්න සති 2ක් පුරාවට හිතේ ප්‍රමෝදයක් සතුටක් ඇති වෙන්න මේ සිදුවීම හේතු වුණා කියලා. ඔන්න එතකොට පළවෙනි සිදුවීම. දැන් මේ කාලේ කට්ටිය අහුවාම හිතන්න පුළුවන් එතකොට පිළිගන්නන්න ඕනේ නැද්ද? පිළිගන්නන්න නැතුව මෙහෙම වලන් වලින් බෙදාන කන්න පුළුවන්ද? නොයේකුත් ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ඒක කොහොම හරි පැත්තක තියලා අපි දෙවනි සිදුවීමට යමු. ඊළඟට දෙවනි දවසකත් සඳහන් කරනවා ඔන්න කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මම මේ විදිහට සිවුරු පාත්‍ර අරගෙන මේ උපස්ථායකයාගේ ගෙදරට ගියා. එදත් මේ තැනැත්තා පේන්නේ නැහැ. ඊට පස්සේ මම ආපහු ආවා කෝ මේ භග්ගව කියලා. එතකොට මේ අන්ධ දෙමව්පියෝ දෙන්න කියනවා භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ උපස්ථායකයා මෙන්න මේ ගෙදරින් පිටට ගිහිල්ලා තියෙන්නේ. අන්න මේ වාජනවල තියෙනවා කොමු ඒ වගේම මේ විදිහට
ව්‍යංජන තියෙනවා. ඒ කොමු පිඬු බෙදාගෙන ව්‍යංජන බෙදාගෙන වළඳන සෙක්වා. එතකොට මම මේ විදියට ගිහිල්ලා කුස්සියට ගිහිල්ලා කොමු පිඬු බෙදාගෙන ව්‍යංජන බෙදාගෙන වළඳලා අන්න පාත්‍ර සිවුරු අරගෙන යන්න ගියා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ ආපහු භාග්‍යව ගෙදර එනවා ටික වෙලාවකින්. ඇවිල්ලා අහනවා කවුද මේ භාජන අවුස්සලා තියෙන්නේ මේ කෑම බෙදාගෙන තියෙන්නේ කියලා ඊමසා සිටිනවා. එතකොට කියනවා අන්න භාග්‍යවතුන් වහන්සේ ආවා. අපි මෙහෙම කිව්වා. ඊට පස්සේ බෙදාගෙන වළඳලා ගියා කියලා. ඊට පස්සේ ඔන්න දෙවනි පාරටත් දෙවනි සිදුවීමකුත් වෙලා මේ පමණකට මට ලාභයක් ලැබිලා තියෙනවා. මේ පමණකට යහපතක් මම උපයලා තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේට මාව මෙච්චර විශ්වාසයි කියලා අන්න දවස් 7ක් පුරාවට දෙමව්පියෝ දෙන්න හිත සතුටින් කාලය ගත කරා. මේ තැනැත්තට සති 2ක් පුරාවට අමුතු ප්‍රීතියක් ප්‍රමෝදයක් හිතේ ඇති වෙලා තියෙන මේ කාරණාව හේතුණා කියලා. ඊට පස්සේ ඔන්න තුන්වෙනි සිදුවීමකුත් මේ රජතුමාට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මොකද මේ තුන්වෙනි සිදුවීම එක් කාලයක මගේ ගඳ කුටිය තෙමෙනවා. ඊට පස්සේ මේ ගඳ කුටිය තෙමෙන නිසා මම භික්ෂූන්ට කිව්වා මහණෙනි ඵලයව්. ගිහිල්ලා ගටිකාරගේ ගෙදර තියෙන තනකොළ අරගෙන එව්. තනකොළ අරගෙන ඇවිල්ලා මේ කුටිය හෙවිලි කරව කියලා කියනවා. ඊට පස්සේ මේ සංඝයා වහන්සේලා ගිහිල්ලා බලලා ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ තනකොළ නැහැ. අපි ගිහිල්ලා බැලුවා තනකොළ නැහැ. හැබැයි වහලේ හෙවිලි කරපු අලුත හෙවිලි කරපු පිදුරු නම් තියනවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා එහෙනම් ගිහිල්ලා වහලේ තියෙන පිදුරු අරන් වරෙල්ලා කියලා. ඊට පස්සේ මේ ආම්දුරු ගිහිල්ලා අර වහලේ හෙවිලි කරලා තියුණු පිදුරු ගලවගෙන අරන් එනකොට මේ අන්ධ දෙමව්පියෝ දෙන්න අහනවා කවුද ඔය මේ වහලේ පිදුරු අයින් කරන්නේ? කවුද ඔය වහලේ පිදුරු අයින් කරන්නේ? ඊට පස්සේ කියනවා මේ අපි මේ භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ කුටිය තෙමෙනවා. ඉතින් අපි මේ පිදුරු අරන් යනවා කියලා. එහෙනම් අරගෙන වඩින්න ස්වාමින් වහන්සේ කියලා. ඔන්න ඉතින් ඒකටත් අනුමැතිය දුන්නා. ඊට පස්සේ එහෙම අනුමැතිය දුන්නාම දැන් ඔන්න වහලේ තිබුණ පිදුරු ටික ගලවගෙන ගිහිල්ලා අර ගඳ කුටිය එවිලි කරා. ඊට පස්සේ මේ ගටිකාරතෙම ගෙදර ඇවිල්ලා උඩ බලලා අහනවා කවුද මේ වහලේ තියෙන පිදුරු ගලවගෙන ගිහිල්ලා තියෙන්නේ කියලා විමසා සිටිනවා. එතකොට කියනවා මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ ගඳ කුටිය තෙමෙනවා කියලා ඇවිල්ලා මේ සාමුදුරුවරු පිදුරු අරන් ගියා කියලා කියනවා. අනේ මට පුදුම ලාභයක් තමයි ලැබිලා තියෙන්නේ. ඒකාන්තයෙන් මම යහපත් දෙයක් උපයලා තියෙනවා. මෙන්න මේ බුදුරජාණන් වහන්සේට මාව මෙච්චර විශ්වාසයි. හේවිල්ලලා තියෙන පිදුරු අරගෙන යන තරම් කියලා අන්න ඒකත් මේ දෙමව්පියෝ දෙන්නටත් දවස් 7ක් හිත සතුට ඇති කරන් ඒ වගේම මේ ගටිකාරතෙමට සති 2ක් හිත සතුට ඇති කරන්න හේතුණා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙම කියලා කියනවා. ඒ වගේම මේ වහලේ මාස 3ක් පුරාවට අහසම පියස්සකට තිබුණා. අහසම පියස්ස කොට තමයි මේ වහලේ මාස 3ක් පුරාවට තිබුණේ. හැබැයි එහෙම තිබුණාට මොකද වැස්සෙන් තෙමුනෙත් නැහැ කියලා සඳහන් කරනවා. එතකොට අහසේ තරු බල මාස 3ක් අර විදිහටම තමයි වහලේ තිබිලා තියෙන්නේ. ඒ කාලය ඇතුළත වැස්සෙන් තෙමුනෙත් නැහැ කියලා සඳහන් කරනවා. ඉතින් මම ඕක බැලුවා මේ නිකන් අර මගේ වහලේ උඩට ගහක් කඩා වැටිලා වහලේ ගලවලා ගියාට පස්සේ නිකන් තෙමෙන එකක් නැද්ද කියලා. ඒ පාර නම් ඉතින් තෙමුණා ඇත්තටම පොඩ්ඩක් හයියෙන් වැස්ස නැති ඉඳ හොඳට ගියා. හැබැයි වැස්ස වෙලාවට තෙමෙන ස්වභාවයක් තියුණා. කොහොම හරි මෙහි වාලේ එහෙම තෙමිලා නැහැ. ඒ වෙනුවට මාස 3ක් පුරාවට අහසම පියස්ස කොට තිබුණා කියලා සඳහන් කරනවා. එතකොට මෙන්න මේ වගේ සිදුවීම් කිහිපයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. එතකොට මේ සිදුවීම් ඇහුවාම අපිට ටිකක් අමුතු විදිහක සිදුවීම් තමයි. කුස්සියට ගිහිල්ලා භාජන අවුස්සනවා බෙදාගෙන කාලා එනවා. ඊට පස්සේ අර විදිහට වහලේ තියෙන පිදුරු ගලවගෙන යනකොට කවුද කියලා ඇහුවාම මේ අපි හාමුදුරුවෝ මෙන්න බුදුරජාණන් වහන්සේ කිව්වා වහලේ තියෙන පිදුරු ගලවගෙන එන්න කියලා. එතකොට මෙන්න මේ වගේ සිදුවීම් කිහිපයක් තමයි කියන්නේ. එතකොට මේ පමණකට මේ ගටිකාර කියන උපස්ථායකයා පිළිබඳ විශ්වාසයෙන් බුදුරජාණන් වහන්සේ කටයුතු කරලා තියෙනවා. එතකොට මේ මුනිවරයෙක්ගේ අමුතු ස්වභාවයක් ගැන තමයි මේ කියන්නේ. මේ විදිහට දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ හොරකමකට අහු වෙන්නේ නැද්ද මේවා. ওই විදිහට ප්‍රශ්න මතුවෙන්න පුළුවන් නේ.
මෙහෙම ගලවගෙන ගියාම. නමුත් ඇත්තරම හදවත පිරිසුදු නම් හදවතේ තියෙන අදහස පිරිසුදු නම් අන්න එතකොට ඒ සාමාන්‍ය වටපිටාවේ පේන විදිහට මේ නියම වලට හසු වෙන්නේ නැහැ. හැම වෙලේම මේ හිතේ අදහසින් තමයි මේක තීරණය වෙන්නේ. හිතේ මොකද්ද තියෙන අදහස කියන එක මත තමයි මේ දේවල් තීරණය වෙන්නේ. එතකොට අර විදිහට බුද්ධත්වයක් සාක්ෂාත් කරපු මුනිවරයෙක්. එතකොට හිතේ මේ විදිහට රාග ද්වේෂ මෝහ කියන ඒවා අයින් කරපු මුනිවරයෙක්. එතකොට ඒ වගේ මුනිවරයෙක් සාමාන්‍ය අපිට පෙනුනට ක්‍රමයට නෙමෙයි වැඩ කරන්නේ, සුදුසු විදියට නෙමෙයි වැඩ කරන්නේ කියලා අපිට එහෙම මැනීමක් කරන්න බෑ. මොකද හේතුව අන්න හිතේ අර විදිහට ඇල්මක්, අර විදිහට බැඳීමක් නොමැති නිසා. එතකොට ඔය තියෙන ශික්ෂාපද එකක්වත් අන්න රහතන් වහන්සේ කෙනෙක්ට අදාළ වෙන්නේ නැහැ. මොකද හේතුව අන්න ශික්ෂාපද අදාළ වෙන්නේ යම් කිසි විදියක අර හිත තුල මේ විදියට කෙලස් තියෙනකන් විතරයි. ඒ ඉර පැන්නට පස්සේ, ඒ වැට පැන්නට පස්සේ ආයි මේ ශික්ෂාපද තියෙනවා කියලා අදහසක් නැහැ. අදාළ නැහැ. එතකොට 아무තු විදිහක අර නිකන් හුලඟට ගහගෙන යනවා වගේ ජීවිතයක් තමයි මේ මුනිවරුන්ට ඉතුරු වෙන්නේ. ඉතින් ඒ ජීවිතය පිළිබඳ 아무තු සලකුණු කිහිපයක් තමයි මෙතෙන්දී අපිට අහන්න ලැබෙන්නේ. මේ සිදුවීමට අදාළ මේ කතා කීපයට අදාළ දේවල් ඇහුවාම අන්නේ සලකුණු තමයි පේන්නේ. එතකොට ඔන්න මුනිවරයෙක්ගේ ස්වභාවය පිළිබඳ 아무තු ලක්ෂණ ටිකක් ප්‍රකාශ කරනවා. දැන් සමහර විට අපේ බුදුරජාණන් වහන්සේත් අපි අහලා තියෙනවා එක ශික්ෂාපද පනවනවා. ශික්ෂාපද පනවලා කියනවා අන්න සංඝයා වහන්සේලාට මේක එහෙම කරලා අහුවෙන්න එපා පහු කියලා. ඊට පස්සේ එහෙම කිව්වට මොකද? පස්සේ දවසක බුදුරජාණන් වහන්සේම ගිහිල්ලා ඒ පා කියපු එක කරනවා. ඊට පස්සේ ආපහු ඉතින් ඔන්න දැන් සිවුරු උස්සගෙන ඇවිල්ලා කියන බලන්න ඔබ වහන්සේ දැන් අපිට මේ විදිහේ පැනවීමක් කරා. නමුත් අන්න දැන් ඔබ වහන්සේම ගිහිල්ලා මේක සිද්ධ කළා. එහෙම කිව්වහම අන්න බුදුරජාණන් වහන්සේ කියනවා අඹ වත්තේ අයිතිකාරයාට අඹවල අකප බවක් නැහැ. මුරකාවල් දාලා මේ අඹ වත්ත බේරගෙන තියෙන රජුරවන්ට කන්න තමයි. එතකොට රජුරවන්ට අඹ හොරා කෑවා කියලා චෝදනාවක් එන්නේ නැහනේ. හැබැයි කවුරු හරි මිනිහෙක් ගහකට කඩ නැගලා අඹ කඩාන කෑවොත් අන්න එතකොට ආරක්ෂාව චෝදනාව පිළිබඳ දෙයක් ඇති වෙලා එනවා. හැබැයි අඹ වත්තේ අයිතිකාරය රජුරෝ කියලා ඔන්න ඔය විදිහ 아무තු කතාවක් කියනවා. එතකොට ඔන්න ඔය මුනිවරයෙක්ගේ ස්වභාවය පිළිබඳ දැක්වෙන ප්‍රකාශ තමයි මේ තියෙන්නේ. එතකොට මුනිවරයෙක්ගේ අගය කිරීම පිළිබඳ වෙන මතවාද තමයි මේ පෙන්눔 කරන්නේ. එතකොට සාමාන්‍ය හුරු පුරුදු ඔය විදිහට ආර්ථික විද්‍යාවට අනුව අගය කිරීම නෙමෙයි මුනිවරයෙක්ගේ තියෙන්නේ. ඒ වෙනුවට අමුතුම විදිහක වෙනස් විදිහක අදහසක් අගය කිරීමක් තමයි තියෙන්නේ. එතකොට මේ විදිහට මිල මුදල් වලට අගය කිරීමක් ලැබිලා නැහැ මේ කතාවට අනුව. අර රජතුමාව ප්‍රතික්ෂේප කළා මේ තැනත්තගේ වස් ආරාධනාව බාර ගන්නවා. ඊළඟට මේ විදිහට මේ වෙන සිදුවීම් දිහා බැලුවාමත් අන්න ගෙදරට ගිහිල්ලා වළම්පිකම් අරලා බලලා දානේ බෙදාගෙන වළඳලා යනවා. වහලේ තියෙන පිදුරු ගලවගෙන යනවා. ඉතින් ඔන්න ඔය විදිහේ 아무තු විදිහේ කතාවක් තමයි මේ කියන්නේ. මේ ප්‍රතිපදාව ටික ටික වඩ아가න යනකොට අපිටත් අපේ පමණින් යම් විදිහක දැන අඳුන ගන්න පුළුවන් හරි ලස්සන විචිත්‍රවත් කතාවක් තමයි මේ කියන්නේ. එතකොට ඒ කතාව තේරුම් ගන්න බෑ අර විදිහට පොතෙන් බලලා කරපු කෙනෙක්ට. අර විදිහට මේක පුහුණු නොකරපු කෙනෙක්ට මේ කියන කතාව තේරුම් ගන්න බෑ. නමුත් අන්න තමුන්ගේ හිත තුලත් යම් කිසි පමණකට සුළු පමණකින් හරි අන්න කෙලෙස් ටිකක් එහෙ මෙහෙ වෙනකොට අර විදිහට වැරදි අදහසක් නැතුව දේවල් කරනකොට ඒවැන් තමුන්ට වරදක් කර්ම රැස්වීමක් වෙන්නේ නැහැ කියන එක ටික ටික හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒ නිදහස තමයි මේ පිරිලා උත්තිරිලා ගිහිල්ලා තියෙන්නේ. ඒ පිරිලා ඉතිරිලා ගියපු නිදහසෙන් තමයි අන්න බුදුවරයෙක්ගේ කතාව පිළිබඳ විස්තරයක් මතුවලා එන්නේ. මුනිවරයෙක්ගේ කතාව පිළිබඳ විස්තරයක් මතුවලා එන්නේ. ඒ සිදුවීම් අහනකොට අපිට අන්න ඒ පිළිබඳ යම්කිසි හැඟීමක් ඇති කරගන්න පුළුවන්.
චොතෙන්ට එනකොට මට මතක් වෙන දේ තමයි අර කාලයකට කලින් බොහෝ කාලයකට කලින් රූපවාහිනී වැඩසටහනක් ගියා. මොකද්ද? කුම්ෆු කියලා ටීවී ප්‍රෝග්‍රෑම් එකක් ගියා. ඒකේ ඉන්නවා ග්‍රාස්හොපර් කියලා යම්කිසි තරුණයෙක්. ඒ තරුණයාට පරණ වයසක සෙන් ගුරුවරයෙක් තමුන්ගේ ශිල්පේ කියලා දෙනවා. ඒ කියලා දෙනකොට මේ තරුණයා දවසක් චෝදනාවක ස්වරූපයෙන් ඇවිල්ලා මේ ගුරුවරයාට කියනවා දැන් ඔබ වහන්සේ මේ විදියට සමහර වෙලාවට කෑ ගහලා hina වෙලා විවේකයෙන් ගත කරනවා. තව සමහර වෙලාවට කඳුළු සලසල අඬනවා මට පේනවා. එතකොට මේක මේ පැවිද්දකට එච්චර ගැලපෙන්නේ නැහනේ. අපිට කියලා තියෙන යම්කිසි විදියක පාලනයකින් වැලකීමකින් යම්කිසි හික්මීමකින් ඉන්න කියලානේ කියලා මේ තරුණයා අන්න තමුන්ගේ ගුරුතුමාට ඇවිල්ලා චෝදනාවක් වගේ දෙයක් නගනවා. එතකොට කියනවා ඇයි ඔබ එහෙම හිතන්නේ කියලා විමසුවාම කියනවා අන්න පැවිද්දකට මේක ගැලපෙන්නේ නැහනේ. පැවිද්දෙක් වුණාම හික්මීමකින් කටයුතු කරන්න එපයි කියලා සඳහන් කරනවා. එතකොට මේ ගුරුතුමා කියනවා හික්මීම තියෙන්නේ අඩුවෙන් ජීවත් වෙන්න නෙමෙයි. ඒ වෙනුවට වැඩි වැඩියෙන් ජීවත් වෙන්න. හොඳින් ජීවත් වෙන්න. මේ ජීවිතේ වැඩි වැඩියෙන් ජීවත් කරන තමයි හික්මීම තියෙන්නේ. එහෙම නැතුව අඩුවෙන් ජීවත් වෙන අදහසකින් නෙමෙයි ඔය හික්මීමක් කියලා දෙයක් ඇති කරගෙන තියෙන්නේ. එතකොට මගේ හිතට සතුටක් නැගිලාම මම හොඳට ශබ්ද නගා hina වෙනවා. ඒ වගේම මගේ හිතට දුකක් නැගිලාම මම අන්න හඬනවා කඳුළු සලනවා. මගේ හිතේ මුකුත් දෙයක් ඉතුරු කරගන්නේ නැහැ. මම මේක පිට කරලා විවේක වෙනවා කියලා සඳහන් කරනවා. එතකොට ජීවිතේ ජීවත් වීමක් පිළිබඳ තමයි මේ කතා කරන්නේ. එතකොට කෙනෙක් හිතනවා hina වෙන එක නම් හොඳ තමයි අඬන එක නම් හොඳ නෑ කියලා. නමුත් ඉඳලා හිටලා හඬා වැළපෙන එකත් වටිනකමක් තියෙනවා. ඔය දෝලණය හැම වෙලේම දෙපැත්තට යන්නේ. එතකොට hina වෙන වෙලාවට ජයයි, දුක හිතෙන වෙලාවට වරදිනවා නම් ඒක හරියන එකක් නෙමෙයිනේ. ඒ වෙනුවට මොකක්ද දන්නේ? hina වෙන වෙලාවට hina වෙනවා වගේම දුක හිතෙන වෙලාවට හැඬීමකුත් සිද්ධ කරනවා. ඒ හැඬීම වළක්වන්න අවශ්‍ය නැහැ. අර හිතට එන විවේක ස්වභාවයේ දිගටම පවත්වනවා. පවත්වන්නේ කොහොමද? දුක හිතුනහම ඇඬෙනවා. සතුට හිතුනහම hina වෙනවා. ඔන්න ඔය දෙපැත්තට දෝලණය අපි බාර ගන්න සූදානම් නැත්තම් ඒකට එරෙහිව අපි සටන් කරනවා නම් අන්න එතකොට 아무තු විදිහේ පීඩනයක් වෙහෙසක් මතුවලා එනවා. අර ඉමෝෂනල් බැගේජ් එකක් කියන්නේ. අන්න ඒ වගේ දෙයක් මතුවලා එනවා. ටික දවසක් යනකොට මේ තැනත්තට වැඩිය බරයි බැගේජ් එක. ඉතින් අන්න බොහොම අමාරුවෙන් තමයි ගමනේ දෙන්නේ. දැන් පහුගිය දවසක මොකද වීඩියෝ එකක තිබුණා. අන්න අම්මත් එක්ක පොඩි කොල්ලෙක් එළියට බහිනවා ඉස්කෝලේ යන්න. ලොකු බෑග් එකකුත් එල්ලගෙන ඉස්කෝලේ යන්න එළියට බැස්සාම මොකද වෙන්නේ? අන්න මොකක් හරි පැටලිලා මේ පොඩි එකාව ඇදගෙන වැටෙනවා. වැටෙන්නේ කොහොමද? අර ඉබ්බා වගේ කන පිට පැත්තට තමයි වැටෙන්නේ. වැටුණාට පස්සේ අර බෑග් එකේ බරට නැගිට ගන්න බෑ. අර හෙට පෙරලෙන්න හදනවා, මෙහෙට පෙරලෙන්න හදනවා, කෙලින් වෙන්න හදනවා. මොකක විදියකවත් නැගිටින්න බෑ. ඔහොම විනාඩියක් දෙකක් තුනක් දැඟලලා අන්තිමට යන්තම් අම්මා අල්ලලා බෑග් එක උස්සලා දීලා තමයි නැගිට්ටෝලා දෙන්නේ. එතකොට හරියට සමහර විට කිලෝ 30ක් බර කොල්ලගේ පිටේ කිලෝ 40ක විතර බෑග් එකක් පාටයි ඒ බරේ හැටියට. නැත්නම් අර එහෙම වැටිලා නැගිට ගන්න බැරි තරම්. ඉතින් ඕකම තමයි ඉමෝෂනල් බැගේජ් එකත්. වැටි තැන්වල පෙරලි ඉන්නවා. අර ඉබ්බා කට්ට අනිත් පැත්ත හරවලා තිබ්බා වගේ තමයි. ඉතින් එහෙට දඟලනවා මෙහෙට දඟලනවා. නමුත් සැනසීමක් විවේකයක් ලැබෙන්නේ නැහැ. දැන් අර සෙන් කතාවක තියෙනවා මොකද්ද? අන්න සෙන් ටීචර්ලා දෙන්නෙක් නැත්තම් ගෝලියෝ දෙන්නෙක් කොහොම හරි ඒවා ඔන්න ගමනක යෙදෙනවා. ගමනක යෙදෙනකොට ඔන්න අහලා පුරුදු කතාවක් නෙමේක නයි ඉතින් ගමනක යෙදෙනකොට ඔන්න ගඟක් ගාවට එනවා. අපි හිතමු ගිලෙන ගඟක් නෙමේ සාමාන්‍ය ඔය ඉන ගාවට වගේ වතුර තියෙන ගඟක් වෙන්න. ඉතින් අහම ඔතන ඉන්න කාන්තාවක් ගඟෙන් එගට වෙන්න බැරි. ඉතින් මොකද කරන්නේ? මේ ඉස්සරහෙන් ආපු ආමඳුරෝ අර කාන්තාවත් උස්සගෙන කරේ තියාගෙන ගිහිල්ලා ගඟේ එහා පැත්තෙන් තියලා ගමන් කරනවා. පිටිපස්සේ ආපු ආමඳුරන්ට මේක දිරවන්නේ නැහැ. ඊට පස්සේ දැන් මුකුත් එකපාරට කියන්නේ නැතුව පුපුර අන්න මග දිගට ගමන් කරනවා. ගිහිල්ලා කිලෝමීටර් කිහිපයක් ගියාට පස්සේ අන්න මොකද කරන්නේ? එකපාරට අරක පුපුරලා එළියට පයින්නවා. අර මෙච්චර වෙලා ඇතුලේ කැරකි තියුණ එක ඔන්න වචනෙන් එළියට පයින්නවා. මොකක්ද ඒ කරපු වැඩේ?
ඔහොම කට්ටිය ඕන තරම් ඉන්නවනේ මොකද නිකන් මේ කොහෙන්වත් පටන් ගන්න. අඟහරු ලෝකෙ ඉඳලා තමයි කතාව පටන් ගන්න. මොකද අර හිත තුල අඟහරු ලෝකෙට එනකන් ගිහිල්ලා. ඉතින් එතන අතරමැද ગેප් එක අහන කෙනා තේරුම් ගන්න ඕනේ. ඉතින් අහන මොන වැඩේද? අර ගෑණියෙක් උස්සගෙන ආවේ ගඟ හරහා අපිට මේ කාන්තාව අල්ලන්න බෑ කියලා මේ පැනවීමක් තියනව නේද? කියලා විමසත් සිටිනවා. එතකොට මේ තැනත්තා කියනවා අන්න මම නම් ගඟේ හා පැත්තෙන් රෙකෝඩින් තියලා ආවා. නමුත් ඔබ මෙච්චර දුර කර තියාගෙන ඇවිල්ලා ඒ කාන්තාවව කියලා සඳහන් කරනවා. එතකොට අර විදියට ඉමෝෂනල් බැගේජ් එකක් අපි නිතර අරගෙන එහෙ මෙහෙ ගමන් කරනවා. ඒ ගමන් කිරීම බොහොම වෙහෙස සහිතයි. වර්තමානෙන් බොහෝ දුරස් වෙච්ච දෙයක් මේ ගමන. වර්තමානයේ ඉන්නවා කියලා හිතුණට ඇත්තටම වර්තමානෙන් දුරස් වෙලා වෙනම ලෝකයක අතරමං වෙලා තමයි අපි මේ විදිහට ගමන් කරන්නේ. ඉතින් සමහර විට ජීවිතයේ අතීතයේ වෙච්ච සිදුවීම් වෙන්න පුළුවන්. මොනවා හරි දේවල් ටිකක් වෙන්න පුළුවන්. එක එක්කෙනාට අදාළ නැහැනේ. එක එක්කෙනාට ප්‍රශ්න වෙන ඒවා. දැන් මේ කතා කරන මට අදාළ වෙන ප්‍රශ්න නෙමෙයි තව කෙනෙක්ට අදාළ වෙන්නේ. අර එක්තරා සිදුවීමක් තියෙනවා. මොකද්ද? අන්න යාළුවෝ දෙන්නෙක් කතා කර ඉන්නවා. කතා කර ඉන්නකොට දැන් ටිකක් කතාව නිකන් අර පර්සනල් පැත්තට ගිහිල්ලා කොහොම හරි හොඳ කතාවක් ගිහිල්ලා අන්තිමට එකෙක් කියනවා අන්න මට මේ කාලයක් තිස්සේ තියුණ බරපතල ප්‍රශ්නයක් මම ඔබට කියන්න කැමතියි. ඉතින් මේ අනිත් කෙනා අහන මොකද්ද? දැන් YouTube වල මීට කාලයකට කලින් තියුනේ මේ වීඩියෝ රේට් කරනකොට මොනවද 1 ඉඳලා 10ට තමයි රේටින් එක තියුනේ. ඒ විදිහට තමයි වීඩියෝ රේට් කරන්න තියුනේ. පස්සේ කාලෙක ඒගොල්ලෝ thumbs up thumbs down විදිහට මේක වෙනස් කරා. ඒ වෙනස් කරපු එක මට මහා ලොකු චිත්ත පීඩාවක් ඇති කරා. මම මේකට කැමති නෑ කියලා කියනවා. ඉතින් එහා පැත්තේ එක හක ගාලා hina වෙලා කියනවා මොකක්ද අයියෝ ඔකට ඔච්චර හිත අමාරුවක් ඇති කරගන්න ඕනේද කියලා හක ගාලා hina වෙනවා. එතකොට කියනවා දැන් ඔබට විශ්වාසෙන් මට ඇත්තටම හිතට වද දුන්නු ප්‍රශ්නයක් මම ඔබ ඉදිරියේ තිබ්බා. නමුත් ඒකට ඔබ hina වුණා. ඒක ඔබ අගය කරේ නැහැ. මේක මට ප්‍රශ්නයක් කියලා ඔබ පිළිගත්තේ නැහැ. ඉතින් අපේ කතාබහ මෙතනින් ඉවරයි. අපේ කතාබහේ දුර මෙපමණයි කියලා හිහන්න ඉවත් වෙලා යනවා. නෝක තමයි තියෙන්නේ. එතකොට එක එක්කෙනාට විවිධ ප්‍රශ්න. සමහර කෙනෙක්ට පොඩි දෙයක් කියලා හිතෙන ප්‍රශ්නේ තව කෙනෙක්ට මහ කන්දක් වගේ ලොකු දෙයක්. ඉතින් ඒවෙන් හිතවල කරදර අරගෙන දුක් විඳ ඉන්නවා. ඒ ඉන්න කෙනෙක්ට කොහොමද සැනසීමක් ගන්නේ කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ අපි ඉදිරියේ. එතකොට දැන් අපි හිතමු සිහිය පුරුදු කරනවා. සිහිය පුරුදු කරනකොට ඔය හුස්ම බල ඉන්දියානු මොකද කාලෙත් එක්ක අර කුණු කන්දල් ඔක්කොම ඇවිස්සලා එනවා. යම් කිසි චරිත ස්වභාවයක් තියුණා නම් යම් කිසි හිතට වද දෙන ප්‍රශ්න ටිකක් තියුණා නම් ආයි බලාපොරොත්තු වෙන්න එපා. ඒවා මග ඇරලා නම් යන්න පුළුවන් වෙයි කියලා. ඒ සියල්ලටම මුහුණ දීන අවස්ථාවක් උදා වෙලා ඉන්න පුළුවන්. අර වහලා හංගලා ජීවිතේ උනේ නෑ වගේ හදාගත්ත දේවල් ඒ සංගවගත්ත දේවල් ඒ කබඩ් ඇතුලේ හැම්ම තියලා යන්න බලාපොරොත්තු වෙයි යන්න පුළුවන් වෙයි කියලා හිතන්න එපා. ඒ වෙනුවට ඒ කබඩ් ටික ඇරලා ඒ තියෙන දේවල් එළියට එන දවසක් උදා වෙලා එනවා. ඉතින් ඒ වගේ දවසක අපි හිතනවා මේ ප්‍රතිපදාව වැරදිලා කියලා. නෑ ප්‍රතිපදාව හරි ගිහිල්ලා තියෙන්නේ. මේ පාරණ තුවාල ටික මතුවලා එනවා කියන්නේ ප්‍රතිපදාවේ හරියාමක්. එතකොට ඒක අපි කොහොමද විසඳගන්නේ කියලා කෙනෙක් ඇහුවොත් අන්න දෙන්න උත්තරේ තමයි මොකද්ද මේ තුවාලලත් කෙනෙක් බව බාර ගැනීමක් සිද්ධ කරන්න. ඔය මතුවලා එන තුවාල ටික පිළිගන්න. ඒක ප්‍රතික්ෂේප කරන කාක්කල් ඔය ඉමෝෂනල් බැගේජ් එක රිලීස් වෙන්නේ නැහැ. ඒක ප්‍රතික්ෂේප කරන තාක්කල් ඔය තුවාල හොඳ වෙන්නේ නැහැ. ඒ වෙනුවට මේ ප්ලාස්ටරේ ගලවලා තුවාලේ මේ වටපිටාවට නිරාවරණය කරනවා. අපි කවුරුත් තුවාලලත් මිනිස්සු. අපි කවුරුත් අන්න ආබාධ සහිත ඩිෆෙක්ටඩ් ප්‍රොඩක්ට්ස් තමයි මේ තියෙන හැම එකම. එකක්වත් නැහැ හරියට හදපු ප්‍රොඩක්ට් එකක්. ඔක්කොම ඩිෆෙක්ටඩ්. මොකක් හරි අවුලක් තියෙනවා. ඉතින් ඒ අවුල ගැලපිලා එනකොට ඒ තුවාල ගැලපිලා එනකොට අපි ඒ වෙනස බාරගත්තේ නැත්නම් අන්න ඒක ලොකු වෙහසක් බවට පත් වෙනවා. නමුත් අපි බාර ගැනීමක් සිද්ධ කරොත් එන්නේ බාර ගැනීම සිද්ධ කරනවත් එක්කම අන්න අර හිතේ තියෙන වෙහෙස බර ගතිය නිදහස් වීමකට ලක් වෙනවා.
එතකොට මම මේ වගේ අඩුපාඩු සහිත කෙනෙක්. මම මේ වගේ සිදුවීම් වලට මුහුණ දුන්න කෙනෙක්. මගේ අතීතේ මෙන්න මේ වැරදි වෙලා තියෙනවා කියන බාර ගැනීම සිද්ධ කරා නම් ඒවා ප්‍රතික්ෂේප කරනවා වෙනුවට ඒවයි වගකීම වෙන කෙනෙක්ට පටවන්න උත්සාහ කරනවා වෙනුවට ඒ බාර ගැනීම සිද්ධ කරපු ගමන් අන්න අර තියෙන වෙහෙස පීඩාව අර බර ගතිය ඉබේම නිදහස් වෙලා යනවා. ඉතින් හරිය අමාරුයි. බොහොම අමාරුයි. ප්ලාස්ටරේ ගලවනකොට අපි කොච්චර හිතුවත් ලොකු වෙහෙසක් පීඩාවක් අර නිකන් බයිසිකලේ එක ගිහිල්ලා ඇදගෙන වැටිලා මූණ බිම ඇතිල්ලීගෙන යනකොට එන ස්වභාවය තියෙන්නේ. අන්න ඒ වගේ ස්වභාවයක් මතුවලා එනවා. ඉතින් මේ මතුවෙච්ච වෙලාවේදී අන්න ඒකත් එක්ක ඉන්න පුළුවන් ශක්තියක් අපි දිනු කරගත්තොත් මොනවා හරි ක්‍රමයකින් මේක එක්ක ගමන් කරන්න පුළුවන් ශක්තියක් දිනු කරගත්තොත් අන්න ඒක තමයි ප්‍රතිපදාව. එහෙම නැතුව ඔය සිහිය කියලා දේවල් හංගන ස්වභාවයක් නැහැ. තියෙන දේ තියෙන විදිහට බාර ගැනීමක් තමයි සිද්ධ කරන්නේ. ඒක බොහොම පීඩාකාරී වෙන්න පුළුවන්. ටිකෙන් ටික අපි ඒ බාර ගැනීම සිද්ධ කරනවා. ඒතර තමොන්ට ඒ සුව සේවාවට අවශ්‍ය වෙන දේ කරන්න. සමහර විට කෙනෙක්ට හිතෙනවා මම මේ විදිහේ සභාවක යම් කිසි විදියක මේ කියන දේ ප්‍රකාශ කරා නම් මේ තියෙන අත්දැකීම් ටික ප්‍රකාශ කරා නම් ඒකෙන් සැනසීමක් ලබා ගන්න පුළුවන් කියලා. හැමතැනම පඳුරු ගානේ ගිහිල්ලා කියනවා නෙමෙයි. අනේ යම් කිසි ස්ථානයක සුදුසු අවස්ථාවක කියනවා. ඒ එහෙම සැනසීමක් ලැබෙයි කියලා හිතෙනවා නම් ඒක කියලා ප්‍රකාශ කරන්න. ඒ කියලා ප්‍රකාශ කරන එකත් එකපාරට දවසෙන් දෙකකින් කරන්න බෑ. සමහර විට ටික අන්න තියෙන කුණු කන්දල් ටිකෙන් ටික කියලා ප්‍රකාශ කිරීමෙන් සහනයක් ලබා ගන්න පුළුවන්. එහෙම නැතුව ඉතින් සමහර විට හැංගි හොරා ඉතින් අන්න කියන්න උත්සාහ කරනවා වෙන්නත් පුළුවන්. නමුත් අන්න ටික හුරු වෙනවා නම් ටික ඒ විදිහේ වෙහෙස අඩු කර ගැනීම දිහාවකට යන්න හැකියාවක් තියෙනවා. කියලා සැනසීමක් ලැබෙනවා කියලා හිතෙනවා නම්. එහෙම නැතුව එහෙම හිතෙන්නේ නැත්නම් ඉතින් කියලා වැඩකුත් නැහැනේ. ඊළඟට තව කෙනෙක් සමහර විට ඔය නිකාන් ඔහෙ කල්පනා කර ඉන්නකොට කිසි මේ ඇඟට බදර ව්‍යායාමයක් උනත් නැති වුනහම අන්න ලොකු පීඩාවක් මානසිකව අර විදියට බැගේජ් එකක් කොට නැගිලා එනවා. ඒ වෙලාවට අන්න පොඩ වත්ත පිටි එළියට බහින්න. ඔය FB ලෝකවල අතරමං වෙලා ඉන්නව වෙනුවට ඩිවයිසස් වල අතරමං වෙලා ඉන්නව වෙනුවට ඒකෙන් පොඩි විවේකයක් අරගෙන මේ වටපිටාවත් එක්ක කල් ගත කරන්න. පවුලේ පිරිසත් එක්ක කල් ගත කරන්න. මේ වර්තමානයේ කල් ගත කරන්න. සාමාන්‍ය ඔය හොඳට දාඩිය වෙහෙස මහන්සි උනාට පස්සේ පැයක් වගේ විදිහේ හොඳ දහඩිය දාන ක්‍රියාවක් මොකක් හරි කරාට පස්සේ ආය අර හිතේ බරගතියක් ඉතුරු වෙන්න විදිහක් නැහැ. සාමාන්‍ය හිතේ බරගතිය අනිවාර්යෙන් ඒකත් එක්ක ගැලවිලා යනවා. අර දහඩියත් එක්කම ශරීරෙන් පිට වෙලා යනවා. අර විදියට හොඳට කය වෙහෙස මහන්සි කරවන කෙනෙක්ට අන්න මේ හිතේ බරගතියක් ඉතුරු වෙන්න හැකියාවක් නැහැ. ඒතර අපි කය වෙහෙස මහන්සි කරවන්න කැමති නැත්නම්, කය වැඩි දඟලවන්න කැමති නැත්නම් අනිවාර්යෙන් හිත බර වෙලා එන්න පුළුවන්. ඒක නිසා අනේ මේ විදිහේ සමබරතාවයක් හදාගත යුතුයි. දැන් පැවිද්දෙකුට උනත්, අන්න පැවිදි කෙනෙකුට උනත් අනේ යම් කිසි විදිහක වෙහෙස මහන්සිලා දාඩිය ටිකක් දමන ස්වභාවයක් එන්න ඕනේ. ඔය විශ්ව ශරීරගත වුණාම එහෙම නැත්නම් දාඩිය දාන්නේ නැති වුණාම අන්න මොකද වෙන්නේ? චිත්ත පීඩා විදිහට තමයි ඒව මතුවලා එන්නේ. ඉතින් මොකක් හරි වැඩක් අල්ලගෙන මේ වැඩක් ඇති වැඩ නෙමෙයි. මොකක් හරි වැඩක් අල්ලගෙන බොහොම කැමැත්තෙන් ඔන්න සිද්ධ කරනවා. සමහර විට පොරවක් අරගෙන දර පලනවා. ඉතින් දර කොටෙත් ඉතින් අතාරින්නේ නැහැනේ ලේසියෙන්. එහෙම ආපු පමණින් ආමුදුරු කෙනෙක් කියලා එහෙම ගණන් ගන්න නැහැනේ දර කොටේ. ඉතින් ගාලා අන දාඩිය දාලා ඔන්න යන්තම් පැල්මක් දෙකක් තුනක් එනකොට ටිකක් වෙලා යනකොට අන්න තේරෙනවා දැන් නම් දර කොටේ තාම්බන් වෙලා තියෙන්නේ. දැන් නිකන් ගහනකොටම පැලීමක් සිද්ධ වෙනවා. ඒක තමයි ප්‍රතිපදාව. අර දර කොටේ ගහපු පමණින් පැලේ කියලා හිතන්න එපා. ඒ වෙනුවට එයා ෆයිට් එකක් දෙනවා. ඒතර මේ තැනත්තා නැවත ප්‍රහාරයක් එල්ල කරනවා. නැවත සුදුසු තැන බලලා ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ එල්ල කරන්න මොකද වෙන්නේ? අන්න ටිකක් වෙලා යනකොට කාලයක් යනකොට මොකද වෙන්නේ? අන්න දර කොටේ නිකම්ම පැලෙන ස්වභාවයකට නිකම්ම අවශ්‍ය විදිහට කෑලි වෙන ස්වභාවයක් මතුවලා එනවා. අන්න අර නැවත පිරිදු කිරීම තමයි. ඉතින් බුද්ධත්වයට දක්වා මේක දිනු කරපු කෙනෙක් අන්න මේ දර පැලේවා කියලා කිව්වහම දර කොට 500ක් පැලෙන ස්වභාවයක් දක්වාම මේ ප්‍රතිපදාව වඩලා තියෙනවා.
අනේ විදිහ දෙයක් කියන්නේ මේක දවසෙන් දෙකෙන් තුනෙන් කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න එපා, බලාපොරොත්තු වෙන්න එපා, එහෙම අපේක්ෂාවක් තියාගන්න එපා. ඒ වෙනුවට ටිකෙන් ටික මේකෙන් නිදහස් වෙන්න. ටිකෙන් ටික මෙන්න මේ විවේකයක් තමුන් තුළ ඇති කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ මුනිවරයෙක්ගේ ස්වභාවය ගැන තමයි කියන්නේ. අර විදිහට නිදහස් හදවතක ස්වභාවය ගැන තමයි මේ කියන්නේ. මේ විදිහට වටපිටාවේ තියෙන කුණු කන්දල් දරාගෙන ගොඩ ගහගෙන අරන් යන වෙනුවට හැම වෙලේම ඒ අවස්ථාවේ නිදහස් කිරීමකින් ඒ අවස්ථාවේ අතහැරීමක් සමග යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් එහෙම ගමන් කරන කෙනෙක් අපිට අඳුනගන්න බැරි, අපිට තාර්කිකව හඳුනන්න බැරි දේවල් එයා සිද්ධ කරනවා. ඒ සිද්ධ කිරීම මොන විදිහේ අදහසකින් කරාද කියන එක අපිට එකපාරට අල්ලන්න බෑ. නමුත් කාලයක් තිස්සේ නිරීක්ෂණය කරනකොට අන්න ටික ඒ දේවල් හඳුනා ගන්න පුළුවන්. දැන් අපි සමහර විට ඔය කෙනෙක් දැකලා තියෙනවා මොකද්ද මේ කෙනෙක් ආශ්‍රය කරන්න ගියාම අන්න ආශ්‍රය කළා ඉවර කරන්න ඕනි. සමහර විට මාසයක් 2ක් 3ක් 4ක් අන්න බැඳගෙන ආශ්‍රය කරනවා. අන්තිමට මාස 4 තරහ වෙලා අයින් වෙනවා. තරහකාරයෙක් බවට පත් වෙනවා. මොකද හේතුව අර හදිස්සිය. තදියමනේ. නමුත් අර විවේකීව ආශ්‍රය කරාම, ඉඳලා හිටලා ආශ්‍රය කරාම, කාලයක් තිස්සේ ආශ්‍රය කරාම අන්න අර ගෙදෙට්ට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩියා වගේ තමයි. ඒ අවස්ථාවේදී අන්න හිතේ සතුටක්, හිතේ ප්‍රමෝදයක් ඇති වෙනවා. අන්න වළඳේ තියනවා හොදි බත් බෙදාගෙන වළඳන සේක්වා. බුදුරජාණන් වහන්සේත් ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ගිහිල්ලා කුස්සියටම ගිහිල්ලා බෙදාගෙන වළඳලා අන්න පිටත් වෙලා යනවා. ඒ පාමනට ආශ්‍රය කළා, කාලයක් තිස්සේ ආශ්‍රය කළා. අන්න ඒ විදිහේ විශ්වාසයක් දියුණු වෙලා. ඒ විශ්වාසය දියුණු වුණාට පස්සේ අන ඕන දෙයක් කතා බහ කරන්න, ඕන විදිහක කටයුතු කරන්න පුළුවන් ශක්තියක්, නොකැඩෙන විශ්වාසයක් දියුණු වෙලා තියෙනවා. නැතුව අර විදිහට මාස 2-3ක් තුල ආශ්‍රය කළා ඉවර කළා කියලා මම මේ කියන්නේ. ආශ්‍රය කළා ඉවර කළා තරහ කරනවා. තරහ වෙනවා. ඒක ඉවරයිනේ. තව මුකුත් ආශ්‍රය කරන්න දෙයක් නැහැ. අර වැඩිපුර අර දකින්න කුකුලාගේ කර්මලා තමයි ඉතින්. ඒ වෙනුවට නිකන් හෙමීට සොලෝ එකේ යන් ඉතින් ඔච්චර හදිස්සියක් නැහැනේ. හදිස්සියෙන් නිකන් මේ මුකුත් තාම අපි ඔල්ලෝසුවක් සෙට් කරලා නැහැනේ මෙතනින් මේ වැඩේ ඉවරයි කියලා. ඒ වෙනුවට අවුරුදු කීපයක් කරගෙන යනකොට ටිකෙන් ටික යනකොට අන්න ශක්තියක් දියුණු වෙලා එනවා. අඳුනුම් කැමක් දියුණු වෙලා එනවා. මේ කනුදෙන කරන්නේ මොන වගේ කෙනෙක් එක්කද කියලා ටික අඳුන ගන්න අපිටත් විශ්වාසයක් ඇති වෙන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මට මතකයි ඒ දවස්වල රැකියාව කරන කාලේ එහෙම අන්න සමහර කෙනෙක් ඉන්නවා. දැන් ඔන්න යාළුවෝ කියන්නේ යාළුකම වැඩි වෙලා ඉතින් දැන්. යාළුකම වැඩි වෙලා ඉතින් කොහොම හරි ඉතින් ඔහොම ගිහිල්ලා ඔන්න වෙලාවකදී ඔන්න වැට පනින ගානටත් එනවා. ඉතින් වැට පනින ගානට ආවම ඉතින් පොඩ්ඩක් ඔන්න දැන් තරහ වගේ වෙන්න වෙනවනේ. ඉතින් පොඩ්ඩක් තරහ වගේ වෙලා පොඩ්ඩක් අඩියක් දෙකක් පිටිපස්සට යනවා. ඉතින් පිටිපස්සට ගියාම දැන් ඉස්සර වගේ නෙමෙයි දැන් වෙනස් වෙලා දැන් ඒ වගේ කතා බහ කරන්නේ මේ මොකද වෙලා තියෙන්නේ කියලා ඔන්න ඉතින් අලුත් ප්‍රශ්නාවලියක් ඉදිරිපත් වෙනවා. ඉතින් ඔහොම ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නේ නැතිකොට මොකද වෙන්නේ? ටික දවසක් යනකොට අන්න තේරෙනවා මොකද්ද? දැන් වෙන කට්ටිය තෝරගෙන වෙන කට්ටියව ආශ්‍රය කරලා ඉවර කරගෙන යනවා. දැන් අලුත් කට්ටිය ආශ්‍රය කරගෙන අර යා පොඩි හින්ට් එකකටත් වගේ පොඩ්ඩක් ඉතින් දන්නේ නැද්ද? ඉතින් එහෙම ආශ්‍රය කරගෙන ගියාත් මොකද? අන්තිමට දවසක තේරෙනවා මේ කට්ටියව ආශ්‍රය කරලා ඉවර කළා තරහත් වෙලා ඉවරයි. ඊට පස්සේ දැනට උනත් දැන් පැවිද්දෙක් විදිහෙන් ඉන්නකොට උනත් ඇවිල්ලා කියනවා තාම මේ අවුරුදු මෙච්චර ගාණක් වෙනවා. තාම ඒ දැන හැඳුනුම්කම ඒ විදිහටම තියෙනවා. තාම ඒක දුරල නැති විදිහට තියෙනවා. තාම එදා කටයුතු කරපු විදිහට එදා ගනුදෙනු කරපු විදිහට ගනුදෙනු කරන්න පුළුවන් කියලා. අන්න පාමනට ආශ්‍රය කිරීමේ ආනිසංශයක් විදිහට තමයි මම දකින්නේ. වැඩිපුර ආශ්‍රය කරන්න ගියාම අන්න වැට පැන්නාම අන්තිමට තරහ වෙලා තමයි අවසන් වෙන්නේ. ඉතින් ඒ වගේ කෙනෙක් සමහර විට මේ වගේ පරිසරයකට උනත් හොයාගෙන එනවා. හොයාගෙන එන එකත් මේ නිකන් අහහා ඉන්නේ නැහැ. කෙලින්ම ඇවිල්ලා ගේ දොර ඉස්සරහා තමයි මතුවෙන්නේ. ඔය අහහා ඉන්න කට්ටිය ඉන්නවනේ කවදාවත් එන්නේ නැති කට්ටිය තමයි බොරුවට අහන්නේ එන්නද ආවට කමක් නැද්ද කොවිඩ් තියනවද දන්නේ නැහැ. ඔය කී ඉන්න කට්ටියට අපි කියනවා එන්න එපා මෙහෙ උඩට ගන්න නැහැ කොවිඩ් තියනවා මේ දවස්වල බාර ගන්න නැහැ. ඔය ටික ඔක්කොම කියනවා. කිව්වට මොකද එනේ එක ඇවිල්ලා ගේ කුටිය ඉස්සරහා මතුවෙනකන් දන්නෙත් නැහැ. දොරට තට්ටු කරනකන් දන්නෙත් නැහැ ඇවිල්ලා කියලා. අනේ එන්න තියෙන අවශ්‍යතාවයේ තියෙන මිනිස්සයා
එන්න උනන්දුවක් තියෙන මිනිස්සු එනවා. නැති එක ඉතින් කවදාවත් ගෙන්න ගන්න බෑ. ඉතින් ඒකගේ කට්ටියට අපි කියන්නේ මොකද්ද? එන්න එපා. මේ දවස්වල හරි අමාරුයි. රිලවුත් හරිසරයි. මගදී ඇඟට පයින්න අනිවාර්යෙන් කියලා ඔන්න විදිහට කියනවා. නැතු ඉතින් වෙන උත්තර දෙන්න දෙයක් නැහැ. ඒ වගේම සමහර වෙලට තව කෙනෙක් ඇවිල්ලා කියනවා මොකද්ද? මේ දැන් ඔබ වහන්සේ කලින් මේ විදිහට වැඩ කරා. දැන් මේ විදිහට වැඩ කරනවා. අපිට එපා කියනවා ඒගොල්ලන්ට හා කියනවා. ඒතර මොකද්ද? ඒකට හේතුව මොකද්ද? ඒකට ප්‍රත්‍ය කියලා ඔන්න විමසලා සිටිනවා. ඒතර මං කියනවා ඒගොල්ලෝ ප්‍රශ්නයක් ඇහුවේ නෑනේ. ප්‍රශ්නයක් අහන්න නැතුව එපා කියන්න බෑනේ. ඒගොල්ලන්ට ඕන විදිහට වැඩ කටයුතු කරා. අන්න ප්‍රශ්නයක් ඇහුවොත් අන්න එපා කියලා කියන්න පුළුවන්. හා කියලා කියන්න පුළුවන්. ඇහුවේ නැති කෙනෙක්ට උත්තරයක් දෙන්න බෑනේ. අර හවුස් MD කියලා කතාවක් තුනේ. ඒකේ තියෙනවා මොකද්ද? අන්න තාමුන්ගේ ගෝලෙක් මේ දක්ෂ වෛද්‍යවරයෙක් ගාවට ඇවිල්ලා අහනවා මොකකට හරි අවසරයක් ඉල්ලනවා. මේ දැනට කට ඇරපු ගමන් කියන එපා දෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් මේක බොහොම මානුෂික අවසරයක් ඉල්ලන්නේ. නමුත් අන්න කැමැත්ත ලැබෙන්නේ නැහැ. ඉතින් බොහොම ඉක්මනාපෙන් පිට වෙලා යනවා. පිට වෙලා ගිහිල්ලා තරහත් එක්ක මේ දැනට මොකද කරන්නේ? දවසක ආපහු දවස් ගණනකට පස්සේ ඇවිල්ලා කියනවා මොකද්ද? මම අරක කරනවා. කරනවා ඉතින් කරන්න කියලා කියනවා. දැන් එදා මේ එපාගු වාදහා කියන මොකද්ද මේ මල විකාරය කියලා අන්න ආරවුලට එනකොට මේ තැනට කියනවා එදා ප්‍රශ්නයක් ඇහුවා. අද ප්‍රශ්නයක් ඇහුවේ නෑනේ. අද ඔබ ප්‍රකාශයක් කරේ. ඉතින් ප්‍රකාශයකට හා නෑ කියන්න බෑනේ. කියලා ඔන්න ඒ විදිහේ පිළිතුරක් තමයි ලබා දෙන්නේ. ඒ විදිහේ උත්තරයක් තමයි ලබා දෙන්නේ. ඔන්න ඔය අමුතු කතාවක් තමයි අපි මේ කියාගෙන යන්නේ. නමුත් අන්න ටික මේ ප්‍රතිපදාවක් වඩනකොට අන්න දැන් හඳුන ගන්න පුළුවන්. කොහොමද අනවශ්‍ය දේවල් වලට අත දාන්නේ නැතුව ඉන්නේ? අනවශ්‍ය විදියට නුසුදුසු විදියට කටයුතු නොකර ඉන්නේ කොහොමද කියලා ටික අඳුර ගන්න පුළුවන්. දැන් කෙනෙක් මේ බුදුවරයෙක් පහළ වෙච්ච ලෝකෙක. ඊළඟට මේ විදියට ධර්මයක් සංඝයා ඉන්න ලෝකෙක. එවැනි ලෝකෙක වුණත් අන්න වැඩ කටයුතු කරනකොට සමහර විට මේ සබාවක කියන්න බැරි වගේ වැඩ කටයුතු තමයි කරන්නේ. ඒ විදිහේ කළා අනේ එහෙම දෙයක් මම නම් දන්නේ අයියෝ ඇයි මට මේ චෝදනා කරන්නේ කියලා බොරුවට නිකන් අහිංසක රංගපෑමක් සිද්ධ කරනවා. නෑ හොඳටම දැනගෙන ඕවා කරලා තියෙන්නේ. හොඳටම දැනුවත්ව තමයි ඕවා කරලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවට අන්න අර කවුරු හරි ඉන්න ඕනේ. පොඩ්ඩක් නිකන් ඒක කර්මෙත් එක්ක ගැළපීලා එන කවුරු හරි ඉන්න ඕනේ. දැන් අර සත්‍යක කතාවෙත් අපි අහලා තියෙනවානේ. බුදුරජාණන් වහන්සේ මේ හොයාගෙන ගිහිල්ලා 500ක් එක්ක හොයාගෙන ගිහිල්ලා ලිච්ඡවීන් 500ක් එක්ක මේ නිකන් ආරවුලකට පැටලෙනවා. පැටලෙන්නේ මොකද්ද? අන්න මේ මම නම් කියනවා මේක ආත්මයි කියලා. ඔබ වහන්සේ කියනවා අනාත්මයි කියලා. ඔන්න ඕක තමයි පැටලිල්ලට හේතුව. ඒතර බුදුරජාණන් වහන්සේ දැන් මේ කොහෙවත් ඉන්න කට්ටියක් ඇවිල්ලා දැන් වාදයකට පැටලෙනවාම හරි. එහෙනම් මම ප්‍රශ්නයක් අහන්නම් කියලා මොකද්ද අහන්නේ? හරි. දැන් මේ කෝසල් රජතුමාට මේ රටේ ඕනම පුරුෂයෙක්ට රටෙන් නිරපන් හිස ගහලා දාන්න ඕන වස්තුවක් ලබා ගන්න හැකියාව තියෙනව නේද? ඔව් කෝසල් රජතුමාගේ මේ රට. එතකොට එහෙනම් එයාට හැකියාව තියෙනවා. හරි. දැන් උඹ කියනවා උඹේ ඔය ශරීරෙත් හිතත් උඹේ කියලා. එහෙනම් ඔය මූණ කැතයි ඔක ලස්සන කරගනි කියලා කිව්වහම අන්න මොකද වෙන්නේ? මේකගේ බෙල්ල පහළට වැටෙනවා. දැන් උත්තර දෙන්නේ නැහැ. පළවෙනි පාර අහන උත්තර දෙන්නේ නැහැ. දෙවෙනි පාර අහන උත්තර දුන්නේ නැහැ. අන්න තුන්වෙනි පාර අහන්න කලින් වෙච්ච සිදුවීමක් තියෙනවා. මොකද්ද තියෙනවා? අන්න ඒ කාලේ මොකද්ද වජ්ජපාණි නැමැති යක්ෂතෙම. ගිනිගෙන දිලිසෙන හාත්පස ගිනි දැල්ල ඇවිලුණු වජ්ජායුධයක් ගෙන. සච්චක නිගණ්ඨ පුත්‍රයාගේ සීසට උඩින් අහසේ සිටියේවි. කුමක් හේන්දියත් ඉතින් මේ සච්චක නිගණ්ඨ පුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් තුන්වෙනි වරත් විමසා පිළිතුරු නොදෙන්නේද මෙහිම මොහුගේ හිස හත් කඩකට බලන්නේ කියයි. දැන් අනේ යකෙක් ඉන්නවා ගිනිගෙන දෙලසෙන ආයුධයකුත් අරගෙන ඔළුවට උඩින්. ඇයි දැන් මේ ගිහිල්ලානේ පැටලිලා තියෙන්නේ. ගිහිල්ලා පැටලිලා උත්තර දෙන්නේ නැතිකොට වැඩේ අවුල්. අර විදියට වැඩ කටයුතු කරනකොට ඒ අහිංසක කත්තමින් කරා නම් ඒ විදිහට හිත පිරිසිදු කමින් කරා නම් ওই විදිහට යකෙක් ඇවිල්ලා ඔළුව උඩ ඉන්නේ එකක් නැහැ. ওই විදිහට කර්මයක් ගැලපිලා එන එකක් නැහැ. නමුත් අන්න එහෙම යකෙක් දෙන්නෙකුත් ඉන්න ඕනේ. නැත්තම් හිතනවා මේ ඕන ජරා වැඩක් කළා ඕන විදිහක කටයුතු කළා අන්න උනේ නෑ වගේ අහිංසක ස්වරූපෙන් ඉන්න පුළුවන් කියලා නෑ. අර විදිහට වැඩ කටයුතු වෙනවා. මේ විදිහට මේ ධර්මයක් තියෙනවා.
මේ කර්මය කියලා එකක් ක්‍රියාත්මක වෙනවා. ඒ වෙලාවට අනේ ඇත්තද මම දන්නේ එහෙම දෙයක් වුණාද කියලා බොරු රඟපෑම් කරාට දන්නෝ දනිති. ඒ වගේම අරකින් බේරිලා යන්න බෑ මේ අවස්ථාවේදී. අන්න ඒක නිසා වැඩ කටයුතු කරනකොට හිතලා බලන්න මම මොන වගේ අදහසකින්ද මම මේ වැඩ කටයුතු කරන්නේ. මොන විදිහටද මේ වැඩ කටයුතු කරන්නේ. ඒ වැඩ කටයුතු කිරීම හිත පිරිසුදු නම්, හදවත පිරිසුදු නම් ගැටලුවක් නැහැ. ඕන දෙයක් කරන්න පුළුවන්. නමුත් හදවතේ අර විදිහට අවුලක්, පැටලෙවිල්ලක් තියෙනවා නම්, පදුට්ට ගතියක් තියෙනවා නම් අන්න ඒක දවසක අනිවාර්යෙන් මතුවලා එන්න පුළුවන්. ඒ ආපු දවසට අන්න ඉතින් අර විදිහට හේතු කාරණා දැක්වුවා කියලා හරියන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් තියෙන්නේ. ඉතින් මේ මුනිවරයෙක්ගේ කතාව පිළිබඳ කතාවක් තමයි මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිළිබඳ කතාවේදී අපිට පේන්නේ. ඉතින් ඒ පෙනෙන කතාව අපිට ඇත්තටම බොහොම හිත් වලට ආකර්ෂණීය ගතියක් තියෙනවා. ඉතින් ඒ ආකර්ෂණීය ගතියත් එක්ක අපි බලමු මේ විදිහේ ප්‍රතිපදාවක් වඩාගෙන යනකොට අන්න කොහොමද අපිට මේ කියන ධර්මයට තව තලං වෙන්න පුළුවන්. ඔය හිත තුළ නැగిලෙන හැඟීම් දැනීම් ඔය අදහස් උදහස් වලට නෙමෙයි අපි මුල් තැන දෙන්නේ. ඔය අදහස් උදහස් වලට නතු වෙලා තමයි අපි මෙච්චර කාලයක් මේ සංසාර ගමන ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඇත්තටම අපේ හිත අපිව රවට්ටන සුළුයි. අපේ හිතට එන හිතවිලි අපිව රවට්ටන සුළුයි. ඒ රැවටීම නිසාම තමයි මේ හැඟීම් දැනීම් අපිව රවට්ටන නිසාම තමයි අපි මේ විදිහේ ප්‍රතිපදාවක් වඩන්න ඕනේ. නැත්නම් අපි මේ අපේ හිත අපි කියන දේ අහනවා නම් අපේ හිත අපිව රවට්ටන්නේ නැත්නම් මේ විදිහේ දුකක් මේ විදිහේ පීඩාවක් නැවත නැවත ගමන් කරන්න හේතුවක් නැහැනේ. මේ විදිහේ වෙහෙසක් නැවත නැවත ගමනකේ දෙන්න හේතුවක් නැහැනේ. එතකොට අනිවාර්යෙන් අපේ හිත අපිව රවට්ටන සුළුයි. අනිවාර්යෙන් අපේ හිත අපිව නැවත නැවත වෙහෙසටපත් කරන සුළුයි. ඒ ස්වභාවය අපේ හිතේ තියෙනවා. එතකොට ඔය එන හැඟීම් දැනීම් හිතවිලි ඔක්කොටම ක්‍රියාත්මක කරන්න ඒ ඔක්කොටම යට වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වෙනුවට පොඩ්ඩක් වෙනස් කරලා බලන්න පුළුවන්. ඒ වෙනුවට පොඩ්ඩක් විමසීමෙන් ඉඳලා බලන්න පුළුවන්. ඔය ගොඩාක් ප්‍රශ්න නිකන් ඉඳලා බැලුවාම විසඳෙන ප්‍රශ්න තමයි තියෙන්නේ. මුකුත් නොකර ඉඳීමේ විසඳෙන ප්‍රශ්න තමයි තියෙන්නේ. 90ක් 95ක් වගේ දේවල් ඉබේම විසඳිලා යනවා. සමහර විට ඔන්න කෙනෙක් ඇවිල්ලා බයිනවා. බැන්න ගමන් ඉතින් ඔන්න වලිගේ උඩ තියාගෙන අපි ප්‍රතික්‍රියා දක්වන්න යන වෙනුවට පොඩ්ඩක් ඉවසීමෙන් කටයුතු කරා නම් පොඩ්ඩක් ඉවසගෙන ඉඳියා නම් සමහර විට පස්සේ දවසක ඇවිල්ලා ඒ තැනත්තම අන්න සමාව ඉල්ලනවා. සමාව යාචනා කරනවා. මගේ අතින් මේ විදිහ වැරද්දක් වුණා. මම මේ කරපු නැති දෙයකට මේ විදිහට දොස් කියලා තියෙනවා කියලා. ඉතින් ඒකටත් ඉතින් නිහඬ වෙන්දියාම අන්න ආපහු තව දවසක ඇවිල්ලා සමහර විට අන්න මේ විදිහට නැවතත් වරදක් කරා කියලා ආපහු දෝෂයක් නගන්න පුළුවන්. ආපහු ඒ විදිහට චෝදනාවක් නගන්න පුළුවන්. ඉතින් ඔය ඉවසීමෙන් ඔය සෑහෙන දේවල් විවේක වෙලා යනවා. සෑහෙන දේවල් නිදහස් වෙලා යනවා. ඉතින් මේ විදිහේ වෙනසක් තමයි අපි ඇති කරගන්න ඕනේ. ඔය හදිස්සියත් එක්ක ඔය හිතට එන අදහසුත් එක්ක ඔය හිත අපිව රවට්ටන ස්වභාවෙත් එක්ක ගමන් කරන එක නෙවෙයි මේ ප්‍රතිපදාව. ඒ වෙනුවට පොඩ්ඩක් ඊට වැඩි විවේකයක්, ඊට වැඩි සැනසීමක් හොයාගෙන යන ගමනක් තියෙනවා. ඒතර සමහර විට අපිට දකින්න ලැබෙනවා ඕන කෙනෙක්ට අන දෝෂයක් කිව්වොත් කොච්චර ප්‍රතිපදාව වැඩුවත් කමක් නැහැ. ඔන්න දොස් කියව ගාම මොකද වෙන්නේ? හරි මීට පස්සේ කතා කරන්නේ මීට පස්සේ යන්නේ ඔන්න අපේ ගනුදෙනු ඉවරයි මෙන්න වැන්දා මං ගියා කියලා යන තරමට ඔන්න දේශයක් යන තරමට හසුවීමක් එනවා. ඉතින් දවසක බැනලා පවදාපව hina වෙලා යාළු වෙලා කතා කරාම දැන් මේ මනුස්සයට හොයාගන්න බෑ. දැන් මේ කෝකද ඇත්ත කතාව? බණින එකද නියම ස්වරූපේ? එහෙ නැත්නම් මේ hina වෙන එකද? දැන් තරහ වෙලාද යාළු වෙලාද ඉන්නේ කියලා හිතා ගන්න බෑ. ඉතින් එහෙම කරලා හරි පෙන්눔 කරන්න උත්සාහ කරොත් ඔන්න ඕක තමයි හිතේ ස්වභාවය. ඔන්න ඕක තමයි මේ හිතේ තියෙන නියම ආකාරය කියලා පොඩ්ඩක් පෙන්눔 කරගන්න පුළුවන්. පොඩ්ඩක් ඒක මතක් කරගන්න පුළුවන්. ඒ වගේ පාඩමක් තුලින් සමහර විට අන දවසක මෙන්න මේ බණ අහනවට වැඩිය තේරුම් ගැනීමක් කරගන්න පුළුවන් අවස්ථාවක් එයි. දැන් අර තායිලන්තේ හාමුදුරු කෙනෙක්ගේ කතාවක් ගැන කියනවා. දැන් පින්ඩපාත යනකොට
මොකද්ද? පින්ඩපාතේ යන ශික්ෂාපද බර ගානක් තියෙනවා. මේ විදියට වටපිටාව බලන්න බෑ, කෑ ගහන්න බෑ, hina වෙන්න බෑ. මේ විදියට යන්න ඕනේ, මේ විදියට පිළිගන්න ඕනේ කියලා එන ලොට් එකක් තියෙනවා. ඉතින් මේ හාමුදුරුවෝ මේ ගුරුන්නාන්සේ අන්න ගෝලෙ දෙන්නෙක්ද කොහෙද එක්ක පින්ඩපාත යනවා. මේ දන්න ගමක තමයි පින්ඩපාත යන්නේ. ඉතින් ගමේ මෙහෙම පින්ඩපාත යනකොට අන්න එක ගෙයක් ඉස්සරහට ඇවිල්ලා නතර වුණාම මේ ගේ අයිතිකාරයා මේ දායකයා එළියට එන්නේ නැතුව ගේ ඇතුලේ ඉඳලා කෑ ගහලා කියනවා අනේ හාමුදුරනේ අද නම් තාම බත් ඉදිලා නැහැ කියලා කෑ ගහලා කියනවා. ඉතින් එහෙම කිව්වහම මොකද සාමාන්‍ය සුදුසු ක්‍රමේ තමයි එහෙනම් නිශ්ශබ්දව ඊළඟ ගෙදෙට්ට ගමන් කරන එක. ඒක තමයි සුදුසු ක්‍රමේ. නමුත් අන්න අර ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? අරටත් වැඩිය හයියෙන් ආපහු ගේ ඇතුළට ඇහෙන ගහන්න කෑ ගහලා කියනවා. හරි හරි පුතේ උඹ ඉක්මනට ගින්දර දාලා බත් උයාගෙන වරෙන් අප්පා කොහෙවත් යන්නේ නැහැ. කියලා අතෙන්ට වෙලාම ඉන්න බත් ගෙනහලා බෙදනකන් යන්නෙම නැතුව ඉන්නවා. මේ කන්නෝමනාවට කියලා නම් මට හිතෙන්නේ නැහැ. ඒ වෙනුවට මේ වෙන මොකක් හරි මේ කියන්නේ. වෙන පණිවිඩයක් තමයි මේ දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් ඔය වගේ පාඩම් ගොඩ දෙනෙක්ට බොහෝ වෙලාවට තේරෙන ආකාරයක් තියෙනවා. තේරෙන ස්වභාවයක් තියෙනවා. අර ආචාර්ය හාමුදුරුවන්ගේ කතාවක් තියෙනවා. මොකද්ද? අන්න ඒ ස්වාමීන් වහන්සේ ගාවට එනවා දායකයෙක්. මේ තැනැත්තගේ ස්වභාවය තමයි මාළු බාලා තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ හාමුදුරුවෝ කොච්චර හරි කියලා උත්සාහ කරනවා මාළු බෑමේ ආදීනෝ කියලා දෙන්න. කිව්වට මොකද මූ කැමැතිම නෑ මේක අහන්න. ඉතින් කොහොම හරි ওই විදිහට අවුරුදු ගාණක් ගත වී යනකොට අන දවසක මේ ස්වාමීන් වහන්සේ ගාවට ඇවිල්ලා මේ තැනත්තා කියනවා හාමුදුරනේ ඔන්න මම දැන් මගේ වෘත්තිය වෙනස් කරා. මොකද්ද? දැන් මම ඉස්සර වගේ මාළු බාන්නේ නැහැ. ඒ වෙනකොට මම මොකද කරන්නේ? අන්න බිලී පිත්ත මම වතුරට දානවා. දාලා කියනවා ඔන්න ඔය බිලී පිත්තක් ඔය දාලා තියෙන්නේ ඕක කණේ වුන් බොහොම වෙහෙසට පීඩාවට පත් වෙලා මරණයට ලක් වෙන සිද්ධ වෙනවා. ඒකින්ද ජීවත් වෙන්න කැමති මාළු ඉන්නවා නම් නොකාපියව. මැරෙන්න කැමති මාළු ඉන්නවා නම් උන් විතරක් කාපියව. කියලා මං ඔන්න දැන් වෙනස් කරා. දැන් හාමුදුරනේ උන් තමයි ඇවිල්ලා කන්නේ. මේ පා කියද්දි උන් ඇවිල්ලා කනවා. ඉතින් මට කරන්න දෙයක් නැහැ කියලා උන් ඇවිල්ලා කියනවා. ඊට පස්සේ ඔහොම තව කාලයක් ගත වෙනකොට මේ හාමුදුරු දවසක මේ තැනත්තා බලන්න එනකොට බොහොම පීඩාවකින් බොහොම මූණෙනුත් පේනවා කයනුත් බොහොම පීඩා ලැබපු ආකාරය. ඉතින් අහනවා ඇයි ස්වාමීන් වහන්සේ මොකක් හරි අසනීපයක්ද? ඔව් අප්පා මගේ හිතටත් හරිය නෑ බොහොම වෙහෙසෙන් අද මං ඉන්නේ. ඇයි මොකද උනේ? මම ඊයේ මහ භයානක හීනයක් දැක්කනේ. ඒ හීනේ දැකලා තාමත් මම මේ වේදනාවෙන් චිත්ත පීඩාවෙන් තමයි ඉන්නේ. කියලා සඳහන් කරනවා. ඉතින් මොකද්ද මේ දැකපු හීනේ කියලා අහනවා. මම දැක්කනේ ඊයේ මම මාළුවෙක් වෙලා ගිහිල්ලා මොකද්ද කොක්කක දාපු රස කෑමක් තියුණා. ඒක කාලා මම ඒක ගිලලා බොහොම වෙහෙසට පීඩාවටපත් වෙලා උගුරේ මොනවද හිර වෙලා පැය ගාණක් දඟලලා මරණයටපත් වුණා. අන්න ඒ පීඩාවෙන් ඒ වෙහෙසෙන් තමයි මම මේ කල්ගත කරන්නේ කියලා සඳහන් කරනවා. අන්න මේ 아무තු විදිහේ පාඩමක් කියලා දෙන්න උත්සාහ කරනවා. හරි වෙහෙසයි බැලුවාම මේ අවුරුදු ගාණක් තිස්සේ මේ කියන්න උත්සාහ කළා ඇහෙන්නෙම නැහැ. නමුත් මෙන්න මේ සිදුවීමෙන් පස්සේ මේ තැනත්තා මොකද කරන්නේ? අන්න ගිහිල්ලා ඒක අතහැරලා දානවා. ඒ කරන වැඩේ නවත්තලා දානවා. ඊට පස්සේ දවසක මේ හාමුදුරු කියනවා බලන්න මෙයාගේ දක්ෂකම. මේ කියන්නේ නැතුව මේ හිතලා තනියම හිතලා නෙමෙයි කරගෙන තියෙන්නේ. මේ මාළු බාන එක හොඳ නැහැ කියලා මෙයාම හිතලම නවත්තලා කියලා මේ හාමුදුරුවෝ සඳහන් කරනවා. ඉතින් මේ වගේ දේවල් පිළිබඳ මේ වගේ අවස්ථා පිළිබඳ ඇත්ත බොරුද මේ කියන්නේ මේ කරන වැඩේ හරිද කියන වගේ දේවල් විමසන්න ගියොත් අපිට මේක කොහොමවත් තේරුම් ගන්න බෑ. අර විදිහට වහලේ ඇවිල්ලා තියෙන මේ පිදුරු ගලවගෙන ගියාම හොරකමකට අහුවේ නැද්ද කියලා ඇහුවොත් තේරුම් ගන්න අමාරුයි ඇත්තටම. නමුත් අන්න අර හිත තුළ තියෙන අදහස තමයි මෙතෙන්දී අදහස් වෙන්නේ. හිත තුළ තියෙන අදහස තමයි බලපාන්නේ. අන්න මොන මනසින්ද මේක කරන්නේ? ප්‍රසන්න මනසින්ද, පදුට්ට මනසින්ද කියන දේ තමයි මෙතෙන්දී විමසීමට ලක් වෙන්නේ. අර විදිහට මුනිවරයෙක්ගේ ස්වභාවය නම් අන්න ඒ මුනිවරයා අනිවාර්යෙන් අර විදිහේ වැරදි අදහසක් හිත තුළ නැහැ. ඉතින් එතකොට මොන දේ සිද්ධ කරත් ඒක ගොඩක් වෙලාවට ওই පාඩමක් කියලා දෙන ස්වරූපෙන්
මේ විදිහට මේ කෙනෙක්ට යහපත සලසන ස්වරූපයෙන් තමයි සිද්ධ කරන්නේ. ඉතින් වැනි වූ මුනිවරයෙක්ගේ කතාවක් ගැන තමයි අපිට මේ වෙලාවේදී ගැලපිලා ආවේ. ඉතින් අපි බලමු මේ කරපු ධර්ම දේශනාවෙනොත් අපිටත් මෙන්න මේ විදිහේ වෙනසක් ඇති කරගන්න ඒ විදිහේ ශක්තියක් ලැබෙන්නේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. කාලින ධර්ම මාතෘකාවක් යටතේ අපි මේ සාකච්ඡාව කරගෙන යන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඒ ධර්ම දේශනාව සම්බන්ධයෙන් යම් කිසි ගැටලුවක් කාටද තියෙනවා නම් දැන් අතුස්සලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේට. එහෙම නැත්නම් අපිට අද දවසේ වැඩසටහන සමගින් අවසන් කරන්න පුළුවන්. ඔව් රජිකා ආරම්භ කරන්න. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මට ඇත්තටම මේ ගැටලුවක් විදිහට මතුනේ අර වහන්සේ දේශනාවේ අවසානයේ කිව්වා මේ සමහර අය දැන් මේ අද තරහ වෙලා ඔක්කොම නවත්තලා කතා කරන්න නැතුව නෑ වගේ ගිහිල්ලා ඊළඟ දවසේ ආයෙ හොඳට hina වෙලා එනවා මේ සමහරවිට එක ප්‍රශ්නයක් එහෙම කියලා මටත් සමහරවිට පෞද්ගලිකව අත්දැකීම් තියෙනවා. හැබැයි මට හිතුනේ එක දවසක් මමම ওই වගේ ප්‍රශ්නයක් ඔබ වහන්සේගෙන් අහුව මේ ධර්මයේ ගැන උනත් මේ අද කියන දේට වඩා හාත්පසින්ම වෙනත් ඊළඟ දවසේ අපිට දෙන අවවාද ඒ කොහොමද එහෙම වෙන්නේ කොහොම ඔබ වහන්සේ කිව්වා ඒකම තමයි ධර්මයේ අද තියෙන දේ නෙවෙයි හෙට තියෙන දේ නෙවෙයි අනිද්දාට එහෙම කියලා. ඉතින් මට හිතෙන්නේ ඔය hina වෙලා තරහ වෙලා යන ඊළඟ දවසේ hina වෙලා එන එකත් මේ මම ගොඩක් වෙලාවට ඔබ වහන්සේගේ ධර්ම දේශනාවෙන් පස්සේ මේ විදිහට බාර ගන්න උත්සාහ කරනවා ස්වාමීන් වහන්සේ. මම ඒක අදහසක් විදිහට ප්‍රකාශ කරන්න හිතුවේ මේ ධර්ම දේශනාවේදී ඇහිච්ච නිසා. ඒ කියන්නේ වැඩිදුර කෙටියෙන් පැහැදිලි කරන්න පුළුවන් නම් බොහොම පිං ස්වාමීන් වහන්සේ. හොඳයි ඉතින් ඔය කියන්නේ අනිත්‍ය ධර්මයනේ කියන්නේ. ඉතින් එතකොට ස්ථිර මුකුත් අරගත්තේ නැති වුණාම හරි. මේ දැනට තරහකාරයෙක් කියලා ලේබලයක් ගහගත්තොත් මේ ප්‍රශ්නේ මතුවෙන්නේ. ආපහු මේ විදිහට කතා බහ කරන්නේ නැහැ. ආපහු මම ගනුදෙනු ඉවරයි කියලා ඔක්කොම අර වහලා ඉවර කරලා දානවනේ අපි. අනේ ඉතින් මමත් ඔහොම කරලා තියෙනවා අපේ දවස්වල කිව්වට විශ්වාස කරන්න. සමහර විට මේ අවුරුදු 10 15 ආශ්‍රය කරපු ඒ මේ ඉස්කෝලේ 5 6 පන්ති ඉඳලා දන්නේ උන්. ඉතින් අර මොකක් හරි එක සිදුවීමකට සම්පූර්ණ කපලා අයින් කරලා දාලා තියෙනවා. ඉතින් පස්සේ හිතෙනවා ඇත්තටම අපරාධයක් මේ කරපු වැඩේ කියලා. මොකද ඊට වැඩි ලොකු හිස්ටරි එකක් දියුණු වෙලා තියෙනවා. හිස්ටරි එකක් තිබිලා තියෙනවා. ඉතින් අර එක සිදුවීමකට අර අපිට පුළුවන් අර විදිහේ මුළු ජීවිත කාලයක් ඒ කල්ගත කිරීම ටික ඔක්කොම අමතක කරන්න කියන ප්‍රශ්නේ තියෙනවා. ඒක ඉතින් අපි විසඳ ගන්න ඕනේ ප්‍රශ්නයක්. ඉතින් ඇත්තටම ඉතින් අර පොඩ්ඩක් ඒ කියන්නේ නිකන් අර තරහ ගියපු වෙලාවට ඉතින් තරහ වෙලා පහුවදාට යාළු වෙන නම් ප්‍රශ්නයක් නැහැ. බහුවදාට ආපහු සාමාන්‍ය විදිහට කතා කරන්න පුළුවන්. ඒකට බැන්නා බයින වෙලාවට බැන්නා. ඒ දෙයක් නැහැ. නමුත් ආපහු පහුවදාට ඒ බැනුම යනවා නම් ගැටලුව තියෙන්නේ. පහුවදාටත් ඉතුරු වෙලා තියෙනවා නම් ගැටලුව තියෙන්නේ. අද බැනලා හෙට ආපහු hina වෙලා කතා කරන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. ඉතින් මන් දන්නේ මගේ ඉස්සර තිබුණ එකක් මම ඔය සාමාන්‍ය හිර කරගෙන ඉන්න ස්වභාවයක් තිබුණා මගේ. දැනටත් ටික තියෙනවා. නමුත් වැඩියෙන් මම උත්සාහ කරනවා හිතලම හරි කමක් නැහැ. කෙලින්ම on the spot අතට සල්ලි දෙනවා. දීලා බලනවා හරි දැන් කියන්න ඕනේ ටික කිව්වා. පස්සේ දවසක ගිහිල්ලා අහන්න පුළුවන් ඇත්තටම තරහද? නිකන් මූණේ හැටියට නම් තරහ වගේ කෝ බලන්න මූණ දිහා ගිහුවාම ඔන්න ඉතින් පොඩ්ඩක් ඉතින් දතක් වගේ එළියට පේන්න පටන් ගන්නවා. ඉතින් එතනින් ආපහු පටන් අරගෙන ගමන් කරනවා. ඉතින් එහෙම කියලා දැම්මම ලේසි. නැත්තම් අර තියාගෙන ගියාම හරි අමාරුයි. ඒතකොට දැන් සමහර විට ඔය පෞගි දවස්වල දැන් මේ සිදුවීමක් මේ එකක් මෙහි. ඉතින් කොහොම හරි ඉතින් ඒ වෙලාවේ මම කියන්න තියෙන ඔක්කොම කිව්වා. අර ආපු වේගෙන්ම ගිහිල්ලා කිව්වා. කිව්වට පස්සේ පහුවදා ගිහිල්ලා ඇහුවා තරහද? ඇත්තටම තරහද කියලා ඇහුවා. ඒතකොට අර පැත්තෙන් මතයක් ප්‍රකාශ වුණේ නැහැ. නමුත් මට තේරෙනවා අද කල්පනා කරලා බැලුවොත් ඒ ටික ඒ විදිහටම කියන්න ඕනේ. ඒක අවස්ථාව ගැලවුණාට පස්සේ ආයේ ඒ ටික ඒ විදිහටම කියන්න ඕනේ. ඒ කිව්වට පස්සේ එතනින් ඉවරයි. අපේ පැත්ත ඉවරයි. ඒ පැත්තේ account balance වෙනවද නැද්ද කියන එක අදාළ නැහැනේ. ඒක අපිට කරන්න බෑනේ. ඒක ඉතින් අනුන්ගේ account balance කරන්න යනවා කියන්නේ වෙනම ලෙඩක්. ඒකින්ද ඉතින් ඒ විදිහේ ගමනක් තමයි තියෙන්නේ. ඉතින් ඔහොමම යනකොට තව ටික තේරෙයි කියලා අපි හිතමුනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ මගෙත් ටිකක් ඒ ස්වභාවය තියෙනවා. මම කියන්නේ ගියාම ඔක්කොම ටික කියනවා. පස්සේ තමයි ටික වෙන්නේ මෙහෙම දේවල්
කියන්න හොඳ දන්නේ නැහැ කියලා මටත් හැබැයි අද කියන දේ කියලා ඊළඟ දවසේ hina වෙලා යන්නත් පුළුවන්. ඉතින් ඒ බැලුවොත් මම කරන විදිහත් හොඳයි කියලා හිත හදා ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. බොහොම ස්තුතියි ඔබ වහන්සේට පැහැදිලි කිරීම. අල්තා යන්නත් තියුණා ඒක කෙරවලට ඒක තමයි අවුල තියෙන්නේ. hina වෙලා යන්නත් පුළුවන් කියලා නේ කිව්වේ නේ. ඒවයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ පැහැදිලි කිරීම. ඒක ප්‍රශ්නය ගේෂාන් මහත්මයාට අහන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේගේ ධර්ම සාකච්ඡාවට මම මේ ප්‍රථම වතාවට සම්බන්ධ වුණාට ස්වාමීන් වහන්සේ අද දක්වපු කාරණා ගැන මම සෑහෙන එකඟ වෙනවා. ඒකෙන් මම අලුත් දෙයක් අද ඉගෙන ගත්තා කියන එක මට තහවුරු වෙනවා ස්වාමීන් වහන්සේ. මම ඔය තන ඉන්න ධම්මජීව හාමුදුරුවන්ගේ අනිත් හාමුදුරුවෝලන්ගේ ධර්ම සාකච්ඡාවලට සම්බන්ධ වෙනවා. ඒගොල්ලන්ගේ මම ඔය සතිපට්ඨාන සූත්‍රය ගැන එහෙම කතා කරනකොට ස්වාමීන් වහන්සේ අද ගත්ත examples එක බලනකොට අර fantastic example was the grasshoppers example. ඒක කතා කරන විදිහෙන් මට තේරුනේ අපි ඒම මයින්ඩ් එක තාම අපි මං හිතන්නේ තාම නිකම් ප්‍රිමැචුවර් කන්ඩිෂන් එකක තියෙද්දි මේ සතිපට්ඨානය වගේ දේවල් කතා කරාට ඒකින් මයින්ඩ් එක හදාගන්න හැදුවට මං හිතනවා මේ වගේ පොඩි දේවල් අපි අපේ අත්දැකීම් හැටියට අරගෙන ඒවා තියෙන ඒ අත්දැකීම් සහ මට හිතෙන්නේ එහෙම වෙන ගැටලු හොඳින් තේරුම් ගත්තාම තමයි හුඟක් වෙලාවට ඒ ගැටලු එහෙමම निराකරණය කරගන්න පුළුවන් වෙන්නේ කියන එක ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ ස්වාමීන් වහන්සේගේ අද ධර්මදේශනාව මේක ප්‍රශ්නයක් නෙවෙයි. ඒක මම හුඟක් අගය කරනවා. ඒ අගය කිරීම විතරයි මට අද අවශ්‍ය වුණේ කියන්න. මොකද මට තේරුණා සමහර දේවල් මම ඉග්නෝර් කරාට ඒවම තමයි අපිට හුඟක් වෙලාවට ප්‍රශ්න හැටියට එන්නේ. ඒවම තමයි අපි ඒක निराකරණය කරගන්න ඕනේ කියන එක. ඉතින් තුරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේක නම් ෆැන්ටස්ටික් දේශනයක් කියලා තමයි මට කියන්න තියෙන්නේ. හොඳයි අපිට සතුටුයි එහෙම ප්‍රකාශ කරන එකට. ඉතින් ඔය කාලෙත් එක්ක තමයි ඔය වෙනස වෙන්නේ. ඉතින් අර කාලයක් තිස්සේ කරගෙන යනකොට අන්න යම් කිසි විදියක එක දවසක යම් කිසි ප්‍රමාණයක් තේරෙනවා. එතකොට අපිට කියන්න ඕනේ මතක් කරගන්න ඕනේ දේ තමයි අර මෙච්චර කාලයක් කරපු දෙයින් තමයි ඕක එකපාරට තේරෙන්න ගත්තේ. එහෙම නැතුව අද එකපාරට තේරුණා නෙමෙයි. දැන් පහුගිය දවසක පොඩි දරුවෙක් කියනවා මොකද්ද මේ අර youth program එකේ සති පාසල වැඩසටහන් 10කට මම සම්බන්ධ වෙලා තියෙනවා. මේ 10 වෙනි එක අද තමයි මට මේ සිහිය කියන එක හරියටම තේරුනේ. මොකද්ද මේ කියන්නේ කියලා තේරුනේ කියලා මේ තැනත්තා ප්‍රකාශ කරනවා. ඉතින් මං කිව්වා කලින් 9 කවුන්ට් වෙලා තියෙනවා. කලින් 9 හින්දා තමයි අද තේරුනේ. නැත්තම් කෙලිම මේකට ආව නම් තේරෙන්නේ නැහැ නේ කියලා. අන්න ඒ වගේ දෙයක් තියෙනවා. ඒතකොට අපි මේ යන පාර සමහර විට ඉතින් වටවංගු සහිතයි. ඒ යන්න තියෙන පාරේ තමයි යවෙන්නේ. නමුත් ටික යනකොට කාලෙත් එක්ක අර අපි පරිණත වීමක් තියෙනවා. ඒතකොට අද ඔහම කිව්වට සමහර විට තව අවුරුද්දකින් හමාරකින් තව මොනවා හරි මේ වගේ අවස්ථාවකදී තව ටිකක් ওই වගේ පැහැදිලි කිරීමක් වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ පැහැදිලි කිරීමක්, ඒ විදිහේ ගමනක් තමයි තියෙන්නේ. ඉතින් පාරමී කියලා හඳුන්වනවා. ටික අර තමුන් තුළ මේ ශක්තිය බිල්ඩ් කරනවා. ඉතින් එහෙම බිල්ඩ් කරපුගෙන සමහර විට අන්න ඒ සුදුසු අවස්ථාවේදී බුදුරේ දැක්ක පමණින් අන්න වැඩේ ඉවරයි. ඒකට අපි හිතනවා මේ මොකද මේක හරි අසාධාරණ ලෝකයක් කියලා නෑ. අර කාලයක් තිස්සේ අරගෙන ඇවිල්ලා. දැන් අර බාහ්‍ය කතාව කියනවා බාහ්‍ය මේ කිව්ව ගමන් නිවන් දැක්කා කියලා කට්ටිය ඒ විදිහට නිවන් දකින්න යනවා. නමුත් ඊට කලින් විස්තර හොයලා බැලුවොත් අන්න අර මේ සෑහෙන කට්ටක් කාලා තමයි එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ කට්ට කෑමේ ප්‍රතිඵලයක් විදිහට අන්න අත තිබ්බ ගමන් වැඩේ ඉවරයි. ඉතින් ඒ ගමනේ තමයි අපි දෙන්නේ. ඉතින් අපිත් බලමු කොයි තැන්වලද ඉන්නවා ඇති අපි සමහර විට. ඉතින් ටික යනකොට තව පැහැදිලි වෙයි ඉතින්. ඒ ස්වාමීන් වහන්සේ තුරුවන් සර් කල්පනි
කල්පනී ඔයාලට කතා කරන්න පුළුවන්. හරි අයියා. thanks. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඇහෙනවද මාව? ඇහෙනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ මටත් ප්‍රශ්නයක් තියෙනවා මේ ස්වාමීන් වහන්සේ අර කියපු මේ කියන්න දේ තියෙන දේ කියලා ඊට පස්සේ පහුවදාට තරහ වෙනවාද කියලා රජිකත් කියපු එකට මොකද මමත් එහෙම කරන එක්කෙනෙක් ඉඳලා මට මගෙන් අහලා තියෙනවා හැබැයි එහෙම කරපුවාම මේ මමත් ඔය කියන්න ඕන දේ කියලා කාට වුණත් පහුවදාට ගිහිල්ලා බලනවා පොඩ්ඩක් මේ තරහ වෙලාද නැද්ද කියලා. එතකොට මගෙන් අහනවා මේ ස්වාමීන් වහන්සේ මේ ඔයාට මේ ලැජ්ජ නැද්ද කියලා. එහෙම මේ කියපු ඒ වගේ හැටියට ඇවිල්ලා මේ ඔහොම hina වෙලා කතා කරන්නේ. එතකොට මම කියන දේ තමයි ඉතින් මට නම් ලැජ්ජා එහෙම ඉතින් මම එහෙම තරහ ගිහින් හරි මොකක් හරි දුක හිතලා හරි එහෙම ආවේගයකට මේකට ලැජ්ජ නැහැ. ඒ හින්දා ඇත්තටම මටත් ලැජ්ජාවක් දැනුන්නේ නැහැ කියලා. එතකොට ඊළඟ එක තමයි ස්වාමීන් වහන්සේ එහෙම දෙයක් මම වැඩිහිටි කෙනෙකුට මගේ පවුල කෙනෙකුට වගේ දෙයක් කරපුවාම ඒගොල්ලෝ කියන දෙයක් තමයි ඔයා දැන් මේ ධර්මයක් දන්නවනේ භාවනාත් කරනවනේ. එතකොට ඔය කියන්න කලින් වචනයක් ඒ කිව්වට පස්සේ ආයේ ඒක ඇදලා ගන්න බෑ. කියන්න කලින් හිතලා මතලා කතා කරන්න බැයිද කියලා. එතකොට මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් ඔය ස්වාමීන් වහන්සේ කියපු විදිහට රජිකත් කියපු විදිහට අපි පිළිගන්නවා මමත් ඇත්තටම පිළිගන්න දෙයක් තමයි කියන දේ කියන්නේ. ඒක එතකොට අපි කියන්න කලින් අපි හිතන්න ඕනද මේක මේ විදිහට ෂේප් අප් කරන්න ඕනේ. මෙහෙම තමයි ඒක කියන්න සුදුසු. මේ විදිහට කිව්වොත් ඒක හරි නෑ. එහෙම හිතද අපි කියන්න ඕනේ. ඒක තමයි මගේ ප්‍රශ්න ස්වාමීන් වහන්සේ. හොඳයි එතකොට දැන් මේ හිත කියන්න ඕනේද කියලා අහනවා. නමුත් ඉතින් ඇත්තටම අර එන හිතන්න කලින් එන ස්වරූපේ තියෙනවානේ. ඒක තමයි නියමමාකාරය. ඒතකොට සමහර විට ඒක මේ බාහිර කෙනෙක්ට ගොඩාක් වෙහෙස දානවා වෙන්න පුළුවන්. මොකද අපේ ආවේගශීලී ගතියත් එක්ක නමුත් අර ඔරිජිනල් ෂේප් එක තමයි නියම. ඉතින් බලන්න තමුන්ගේ චරිත දිහා විමසලා බලලා මම මේ අනවශ්‍ය දෙයටත් එක්ක හැම දෙයකටම කෑ ගහන කෙනෙක්ද හැම දෙයකටම ඒ විදිහට ප්‍රතික්‍රියා දක්වන කෙනෙක්ද කියලා බලන්න. සාමාන්‍යයෙන් ඉන්න කට්ටියගෙන් 135ක් වගේ කට්ටිය ඔන්න ඒ විදිහට ඔයාට දැඩි ලෙස ප්‍රතික්‍රියා දක්වන පිරිස්. එතකොට ඒගොල්ලන්ගේ මැදුම් ප්‍රතිපදාව ඇත්තරම තියෙන්නේ නිශ්ශබ්ද වීම පැත්තට බරව. ඒ වගේම තව 65ක් විතර ඉන්නවා අර ඇතුලේ දරාගෙන මේ විඳෝගෙන ඉන්න කට්ටිය. එතකොට ඒ වගේ කට්ටියට වැඩියෙන් ප්‍රකාශ කිරීමක් පැත්ත තියෙනවා. ඉතින් මේක නිකන් අර අපිට මෙහෙම ඉරක් අඳින්න බෑ. ඒ වෙනුවට හැම වෙලේම සමබරතාවයක් ගන්න. එතකොට අර බෙල් කර්ව් එකක් නේ උතන තියෙන්නේ. එතකොට ගොඩාක් රියැක්ට් කරන කට්ටිය ඉන්නවා, ගොඩාක් නිශ්ශබ්ද වෙන කට්ටිය ඉන්නවා, ડિප්‍රෙෂන් එන ගන්නට නිශ්ශබ්ද වෙන කට්ටිය ඉන්නවා. ඉතින් ওই දෙක අතර තමුන් ඉන්නේ කොයි හරියද කියලා බලන්න. එතකොට ඒ බලලා එයාගේ බැලන්ස් එක යන්න ඕනේ ටිකක් අනිත් පැත්තට. කෑ ගහන කෙනෙක් නම් ටිකක් නිශ්ශබ්ද වෙන දිහාවට. අර විදියට රියැක්ට් කරනවා වෙනකොට රෙස්පොන්ස් කරන දිහාවට යන්න වෙනවා. ඊට පස්සේ නිශ්ශබ්ද වෙන කෙනෙක් නම් වැඩියෙන් ප්‍රකාශ කරන්න ඕනේ. මොකද ප්‍රකාශ කරාම ඒක එතනින් ඉවරයි. අර හිතේ විඳෝ ඉන්නවා කියන්නේ හරි අමාරුයි ඒ වගේ කට්ටියට. ડિප්‍රෙෂන් ගන්න තමයි ඊළඟට එන්නේ. ඉතින් ඔන්න ඔය වගේ බැලන්ස් එකක් තියෙනවා. ඉතින් මේ බැලන්ස් එක කාලෙත් එක්ක තමයි හොයන්න ඕනේ. කාලෙත් එක්ක තමයි හදා කරගන්න ඕනේ. ඉතින් ඒකනේ ඔය බුදුරජාණන් වහන්සේ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. සුප් එකක් තමයි අපි හදන්නේ ඇත්තටම. ඒතර සුප් එකේ නිකන් වතුර වගේ තමයි ඔය සතිය. නමුත් ඒකට එක ඉන්ග්‍රීඩියන්ට්ස් අපි දානවා. දාලා බලනවා කොහොමද රස කියලා. ඒතර දැන්ත තියෙන සුප් එක සමහර විට බඩ යන જાති එකක් වෙන්න පුළුවන්. ඒකින්ද ඒ කාපු බීපුනේ වටේ පිටේ ඉන්න කට්ටියටත් බඩ යන જાති සුප් තියෙනවා. ඉතින් ඒකින්ද ඒ මොකද්ද තියෙන්නේ කියලා බලන්න. ඒතර ලුණුම විතරක් දාලා හරියන්නේ නැහනේ. ඒ වෙනුවට බැලන්ස් එකක් ගන්න ඕනේ. ලුණු පමණට, ගම්බිරිස් පමණට, එළවලු පමණට, කඩල වගේ මොන හරි දානවා නේ පමණට ඒ විදියට හදා ගන්න වෙනවා. ඉතින් එහෙම කාලයක් තිස්සේ හැඳි ගාලා පමණට හදන්න ඕනේ සුප් එකක් තමයි මේක. හැබැයි ඉතින් අනිත් කට්ටිය කියනවා නම් මට නම් අදාළම නෑ. මොකද ඒ එක එක්කෙනා කියන ඒවා බැලන්ස් කරන්න ගියොත් හරි අමාරුයි. ඒ වෙනුවට මගේ බැලන්ස් එක මම බලා ගන්න ඕනේ. ඕගොල්ලන්ගේ බැලන්ස් එක ඕගොල්ලෝ බලා ගන්න කියලා ඒ කට්ටියට කියන්න වෙනවා. එහෙම නැතුව මේ අනිත් කට්ටියගේ බැලන්ස් හොයන්න ගියොත් අමාරුයි. ඒකට අර ඉතට නැగిලා එන නියම ඔරිජිනල් ෂේප් එක තියෙනවානේ. ඒකයි අනම්මන නැතුව එහෙම කියලා දාන්න පුළුවන් වටිනවා. නමුත් ප්‍රශ්නේ තියෙන ඉතින් ඒක
මොන වගේ තත්ත්වයක්ද කියලා තමම විමසලා බලන්න ඕනේ. සමහර විට ගොඩාක් මේ සුදුසු නැති අවස්ථාවක නුසුදුසු පුද්ගලයෙක්ට අර විදිහට හැඟුම් පහළ වුණු පමණින් ප්‍රතික්‍රියා දක්වන්න ගියොත් ඒකෙත් අපේ මදිකමක් තියෙනවානේ. දැන් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන්නේ මේ වටපිටාව ගැන, මේ කතා කරන පුද්ගලයා ගැන, ඊට පස්සේ මගේ හිතේ නැගිලා තියෙන හැඟීම් ගැන, ඔය ඔක්කොම ගැන අවධානයක්. එහෙම නැතු අපේ හැඟීම් ගැන විතරක් නෙමෙයි. ඉතින් ඒකින්ද ඒ වටපිටාව සුදුසු අවස්ථාවේදී කටයුතු කරන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සමහර විට පෙන්වලා දෙනවා නිකන් කියන්න අවස්ථාවක් නැති වෙන තරමට පෙන්වපු අවස්ථාවක් තියෙනවා. අනිත් පැත්තෙන් බෘස් ගාලා කියලා දාන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔය අපි අරන් යන්නේ හැම වෙලෙම බැලන්ස් එකක්. ඉතින් සමහර විට අර සාම්ප්‍රදායික මතේ නොවෙන්න පුළුවන්. ඉතින් ඒකේ විපස්සනා වෙනසනේ. සාම්ප්‍රදායික මතේ තියෙන කට්ටිය කියනවා අනේ ඉතින් එහෙම කතා කරන එක හරියද? ඕගොල්ලෝ භාවනා කරලා මෙහෙම බයින් එක හරියද කියලා. නෑ වුණාට හිතේ සැනසීමක් විවේකයක් හොයාගෙන යන කෙනෙක් හැම වෙලේම මේක එතනින් අහිං කළා ඉවර කළා යන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි බලන්නේ. හැබැයි ඉතින් ඉවර කිරීම පමණ දැනගෙන කරන්න ඕනේ. ඉතින් ටික ටික ඕම කරගෙන යනකොට ඒ විදිහේ බැලන්ස් එකක් හොයාගන්න පුළුවන්. හැම වෙලේම බලන්න තමුන් දිහා විමසලා බලන්න මගේ බැලන්ස් එක කොයි වගේ බැලන්ස් එකකද තියෙන්නේ කියලා. ඒකට අනුව තමයි කටයුතු කරන්න වෙන්නේ. ඊගා තෙරුවන් ස්වාමීන් වහන්සේ නාමන්ත බොහොම ස්තුතියි නිරෝෂ් අවසරයි ස්වාමීන් වහන්සේ මේ කතා බහ යනකොට මට තේරුණා දැන් මමත් ඒ පුරුද්දක් විදිහට දැන් ඔෆිස් වල වැඩ කරනකොට විවිධ මානසික තත්ත්ව විවිධ සංස්කෘතික පැති වලින් එන අය ඇසුරු කරද්දී සමහරවිට මේ මානසිකත්ව ඒ අයගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන වෙනස්කම් නිසා ඒ අය අපින් බලාපොරොත්තු වෙන හැසිරීම් වෙනස් අපි හිතනට වඩා ඒ වගේ තැන්වල සමහරවිට මීටින්ග්ස් වල එහෙම කවුරු හරි කේන්ති අරන් කතා කරද්දී මම කරන්නේ මම මුලින්ම කරන්නේ මම උඩු තොලයි යටි තොලයි ඒකට තද කරනවා. ඒකකොට දැන් මට වචනයක් හිතුවත් කියා ගන්න හිතේ බෑ. අර මම දැන් තොල් දෙක හොඳට තද කරගෙන ඉන්නේ ඇත්තෙන් දත්මිතිකාගෙන නවත්තලා තියෙන්නේ. ඉතින් මගේ වචනයක් කියවෙන්නේ ඕක පුරුද්දකට ආවේ ඊට කලින් මීටින්ග්ස් වල මම දැන් අපේ එක ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවා. එයා ටිකක් සැරයි හැමෝටම සැර කරලා කතා කරන්නේ. මටත් සැර කරලා කතා කරලා මම මීටින් එකේ එයාට සැරෙන් කතා කරා අනිත් පැත්තට. මම ඉතින් ඩිරෙක්ටර් කියලා ගණන් ගන්නෑ. මට සැර කේන්තියා මාත් කේන්තියෙන් කතා කරනවා. මම මෙහෙම කතා කරා. ඉතින් මෙයා මේක සති 3ක් මාසයක් විතර මතක තියාගෙන පාරින් පාර දැන් එයාගේ ඒ සැර ගතිය මේ කේන්තියේ පෙන්වනවා. ඉතින් මට තේරෙනවා මේ වගේ කෙනෙක් ඉස්සරහා මොහොතකට හරි කේන්ති ගත්තාම ඒක තේරුමක් නෑ. එයා ඒක පන්න එනවායි කියලා ඒක තේරුණා. ඊට පස්සේ මම කරේ මං හිතාගත්තා මෙතන ඉහාට මං කතා කරන්නේ නෑ කේන්ති ගියාම. ඒක ඉවසගෙන බලාගෙන ඉන්න වෙන්නේ මොකද්ද කියන්නේ මොකද්ද අවශ්‍ය දේවල් විතරක් කල්පනා කරලා මේ කේන්තියේ ප්‍රකාශ නොකර ඉන්නවා කියලා. ඕක දැන් මට අනිත් තැන් වල පුරුද්දකට එලා තියෙන්නේ. සමහර යාළුවෝ ඉස්සරහ වුණත් මට මොකක් හරි කේන්තියක් આવොත් මේ මම කතා කරන්නේ නැතුවම නවත්ත ගන්නවා. ඒකෙදී අර දැන් කලින් කිව්ව කල්පනී කිව්වා වගේ අර මේ චෝදනාවක් ආපස්සට එන්නේ. ඉතින් මං හරි සැපසේ ඉන්නවා කේන්ති කියත් අනිත් කෙනා දන්නේත් නෑ මට කේන්ති ගිහිල්ලා කියලා. ඒ මං කේන්තියෙන් ඉන්න වෙලාවට මේ එහෙම මට කේන්ති ගිහිල්ලා කියලා මේ මම ප්‍රකාශ කරන්න හරි දැනුවත් කරන්න හරි මට විශ්වාසවන්තම කෙනෙක්ට විතරයි. දැන් අපි හිතමු අපේ ඔෆිස් එකේ කවුරු හරි කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. අපි ටිකක් හතුරු විදියට වගේ වැඩ කරන සමහරලාට ඒ අය මොකක් හරි කරාම මගේ තව යාළුවෙක් ඉන්න මම එයාට තමයි කියන්නේ මෙන්න මෙහෙම එකක් වුණා මේක සාධාරණ නෑ මේක වැරදි මම මේකට කොහෙත්ම කැමති නෑ මේක අපේ කම්පැනි එකේ මේ ප්‍රෝග්‍රස් එකට හරියත් නෑ අපි වැඩ කරන ප්‍රතිපත්තියට හරියත් නෑ කියලා මම එයාත් එක්ක කියලා කියනවා. ඉතින් එයාටත් එහෙම එකක් වුණාම එයාත් මට අනිත් පැත්තට කියලා අපි දෙන්නගේ ස්ට්‍රෙස් එක අපි එහෙම රිලීස් කරගන්නවා. ඒ වගේ නිකන් අමුතුම සකස් වීමක් සිද්ධ වුණා. ඉතින් අපි දෙන්න යාළුවෝ හින්දා අපි දෙන්නට ටක් ගාලා මේ ඉක්මනටම මේ ආතතිය අයින් වෙනවා. අනිත් එක අර අනිත් අයට කියලා ඒක ආපහු මේ ස්නෝබෝල් ඉෆෙක්ට් එකකට ඇවිල්ලා කැරකි වටපිටාවේ යන විදිහට සකස් වෙන්නේ නැහැ. මේ ඒක මට තේරෙන එහෙම දෙයක් මටත් වෙනවා කියලා තේරුනේ මේ කතා බහින් සොයනවා සීන මම ඒක මේ සතිමත් බවින් ලැබපු ප්‍රතිලාභයක් විදියට ඔබ වහන්සේලාට මේ ස්තුතිපූර්වක ප්‍රකාශ කරන්න හිතුවා. තෙරුවන් සරණයි සොයනස්. හොඳයි ඒ කියපු අදහස වටිනවා. එතකොට අපිට දැන් මේ ඇත්තටම කතාව දෙපැත්තට යන්නේ. කියන්න කියනවා එපා කියනවා. ඔය දෙක අතර යන්නේ. එතකොට කිසිම ඇත්තටම ප්‍රතිපදාවක් නැහැ තමයි අර මේ මොකද ප්‍රතිපත්තියක් නැහැ තමයි ඔය කලින් කෙනෙක් කිව්වා වගේ. ඉතින් ඒ විදිහේ ගමනක් තමයි ඇත්තටම තියෙන්නේ. එතකොට අර දැන් නාමන්තකෝ වගේ සමහර විට දැන් අපි මේ ප්‍රතිපදාව වඩන්නේ නැති පිරිසකට ওই විදිහට ප්‍රතික්‍රියා දැක්වම ඒගොල්ලෝ ජීවිත කාලෙටම වෛර බඳිනවා වගේ වෙන්න පුළුවන්. එතකොට අර සුදුසු අවස්ථාවේදී මේ ඒ සුදුසු විදිහට ප්‍රතික්‍රියා දැක්වීමක් අනිවාර්යෙන් අපි ලං කරගන්න ඕනේ. ඉතින් සමහර විට මේ පුද්ගලයා
ඒ විදිහේ සුදුසු නැත්තම් මොකද හැමෝම මේ ධර්මය වඩන කට්ටිය නෙමෙයිනේ. හැමෝම මේ විදිහේ ප්‍රතිපදාවක් යෙදෙන කට්ටිය නෙමෙයිනේ. ඉතින් ඒ අවස්ථාව බලලා කටයුතු කරන්න. ඒකේ ගැටලුවක් නැහැ. එහෙම කටයුතු කරනකොට ටික ටික ඔය කියන විදිහේ විවේකයක් හදාගන්න පුළුවන්. ඉතින් ඔය හිතට එන අදහසුත් ඔක්කොම ක්‍රියාත්මක කරන්න යන්න බෑනේ. දවසකට කියනවා ඔය හිතවිලි 70000ක් විතර එනවලු. එතකොට ඕවා ඔක්කොම ක්‍රියාත්මක කරන්න ගියොත් ඕවට අනුව ප්‍රතිචාර දක්වන්න ගියොත් වටපිටාවේ අහගෙන ඉන්න කවුරු හරි වුණත් හිත අමාරුවක් ඔළුව එකක්කමක් එන්න පුළුවන්. ඒක නිසා අපි අර අවශ්‍ය වේට් එක දෙන්න ඕනේ හැම වෙලෙම. මේකට සුදුසු වේට් එක මොකද්ද? සුදුසු අවස්ථාව මොකද්ද කියන වේට් එක දීලා බලන්න. එතකොට ඒ වේට් එකට අනුව කටයුතු කරාට අවුලක් නැහැ. එහෙම ගත්තාම ඕකෙන් ওই 90% විතර වැඩක් නැති මගුල්. ඒ වැඩක් නැති මගුල් ටික අපිට අයින් කරාම ඉතුරු 10ට ප්‍රතික්‍රියා දැක්කුවට කමකුත් නැහැ. ඉතුරු 10 ඉතලා කල්පනා කරලා කටයුතු කරාට කමකුත් නැහැ. එහෙම නැතුව වැඩි හරියක් එන්නේ මේ නිකන් අපිටත් hina යනවා හිතලා බැලුවාම යකෝ මේ විදිහ අදහසක් මට ආවද? මේ වගේ සිදුවීමකට මම හිත කරදර ගත්තද කියලා ওই හිතේ තියෙන ස්වභාවය තමයි ඔය කියන්නේ. ඒතර ඒ ස්වභාවයේ සමහර විට මේ අනවශ්‍ය දෙයක්, තේරුම් නැති දෙයක් ඔස්සේ අනන් බොරුවට වෙහෙස පීඩා ගන්නවා. ඉතින් අපි ඒවට රියැක්ට් කරන්න ගියොත් ඉතින් ඒ වෙහෙස දිගටම පවතිනවනේ. නිශ්ශබ්දව ඉඳලා බැලුවොත් අන්න සමහර විට අර විදිහට වටපිටාවේ පොඩ්ඩක් වැඩක් කරලා බැලුවොත්, දර කොටයක් පල්ලා බැලුවොත් අන්න සමහර විට අන්න හිතේ තියුණ බර ගතිය නිදහස් වෙලා ගිහිල්ලා. ඒක මේ අදාළත් නැහැ, මතකත් නැහැ. ඉතින් එන්නේ වගේ අතහැරීමකුත් තියෙනවා. හැමදේ එකම මුණ දීලා අතහරිනව නෙවෙයි. ඒ වෙනුවට අර නොදැක්කා වගේ නොපෙනුනා වගේ ඉඳලා අතහැරීමකුත් තියෙනවා. හැබැයි අර විදිහට හරහා යන්න ඕනේ දේවල් ටිකකුත් තියෙනවා. එතකොට ඒක බහුතරේ නෙමෙයි. ඉඳලා හිටලා තමයි ඒ වගේ දේවල් අහුවෙන්නේ. බහුතරයක් නිකම්ම හැලිලා යන දේවල්. නිකම්ම ගැලවිලා යන දේවල්. ඒවට ප්‍රතික්‍රියා දක්වන්න අවශ්‍ය නැහැ ඇත්තටම. ඒ වෙනුවට අර සුදුසු අවස්ථාවේදී ප්‍රතික්‍රියා දැක්වීමක්. සුදුසු අවස්ථාව කියන්නේ ඉතින් හරි අමාරු බැලන්ස් එකක්. ඒක තම තමුන්ගේ ලයිෆ් එකේ හොයාගන්න ඕනේ. මම දැන් මේ කියන කතාවත් ඉතින් දෙපැත්තට යන ගමනක් තමයි තියෙන්නේ. ප්‍රතික්‍රියා දක්වන්න කියන, එපා කියන, දක්වන්න කියන, එපා කියන. එහෙම තමයි යන්නේ. ඉතින් එහෙම යනකොට එක්ක තේරෙයි මේක මේ අහලා වැඩක් නැති බණක් කියලා. නැත්තම් තේරෙයි මේ කියන කතාව මටත් ටික ටික වැටහෙනවා කියලා. ඉතින් අපි බලමු නේද කාලෙත් එක්ක. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් අර මගේ අර හොඳ යාළුවත් එක්ක එයත් එක්ක වැඩක් කරද්දි මොකක්කරියත් එක්ක පොඩි පරහක් ඇති වුණොත් එයාට ටක් ගාලා කියනවා. එයාට ප්‍රකාශ කරනවා. එයත් එක්ක නොකිය ඉන්නේ. හැබැයි වෙන කෙනෙක් ඉස්සරහා ඒක වුණොත් කියන්නේ තාපෝ එයාට අර වෙන කෙනාට කියන්නේ අර මගේ යාළුවට විතරක් කියලා එතනින් සංසිඳව ගන්න. එතකොට අර මට ලීස් ෆ්‍රික්ෂනල් පාත් එක වගේ ඕපන් වුණා ස්වාමීන් වහන්සේ. ඒකින් සෑහෙන. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් අදට නියමිත වැඩසටහන අපි මෙතනින් අවසන් කරමු. එහෙමනම් අවසරයි ඔබ වහන්සේව වන්දනා කිරීමට. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ සුඛී හන්තු. මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං. සාදු සාදු අනුමෝදාමි. සාමිනා කතම් පුඤ්ඤං මහියන්දා තබ්බං. සාදු අනුමෝදී තබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයන් කමතමේ බන්තේ. කමාමි කමිතබ්බං. ඕකාස කමාමි බන්තේ. සුඛී හන්තු. ဒုတိယံ පි ඕකාස වන්දාමි බන්තේ. සුඛී හන්තු. තතියම් පි ඕකාස වන්දාමි බන්තේ. අභිවාදන සීලිස නිච්ඡං වද්දා අපජායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතෝ. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. සෝපත්තේව.